හරි. හැමෝටම ආයුබෝවන්. මාව ඇහෙනවද? මට පොඩ්ඩක් කියන්න ඇහෙනවද කියලා? ආයුබෝවන් සර් ඇහෙනවා. හරි. එහෙනම් අපි පටන් ගමු අද. මම ගිය සතියේ කතා කරේ එන්ටර්ප්‍රයිස් සිස්ටම් එකේ ඩයබටික් කියන පාඩම සම්බන්ධ. හරි. ඩයබටික් අද ඉස්සරහට කන්ටිනියු කරලා මේකෙදී අපි දැනන් ඉන්න ඕනි ඩයබටික් වල ටයිප් ටික මම කිව්වා. ටයිප් 1, ටයිප් 2 ඊට පස්සේ මොනවද තියෙන ප්‍රයිමරි ටයිප් ඩයබටික්, සෙකන්ඩරි ඩයබටික් නේද? කොහොම කියලා මම කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේකෙදී වලට මම ඕඩියෝ එකක් විදිහට දැම්මා මොනවද කියන ටෙස්ට් වර්ග කියලා. ඊට අමතරව අපි කතා කරා මේකේ පාවිච්චි කරන්න ඕනි ඩ්‍රග්ස් මොනවද කියලා. හරි. ටයිප් 1 වලට නම් ඉන්සුලින් දෙන්න වෙනවා. මොකද ඉන්සුලින් ඩිපෙන්ඩන්ට් ඩයබටිස් තමයි ටයිප් 1 කියන්නේ. එතකොට ටයිප් 2 වලට නම් අනිවාර්යෙන්ම ඉන්සුලින් තියෙන අයගේ හැබැයි රෙසිස්ටන්ට් එහෙම නැත්නම් ඒවා ඇක්ටිව් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද? පිටින් ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි ඖෂධ ලබා දෙන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් මේකෙදි මම කතා කරන්න ගත්තේ ගිය සතියේ වෙනකොට ඔය කොටස් ටික මෙතනින් එහාට මම යනවා අද පළවෙනි ඩ්‍රග්ස් කාණ්ඩේ තමයි ඉන්සුලින්. හරි. ඉන්සුලින් කියන්නේ ඇත්තටම හෝමෝන් එකක්. ඔයාලා දන්නවා ඉන්සුලින් සම්බන්ධයෙන් ලෝකේ ගොඩාක් දෙනෙක් කතා බහ වුණා. හරි. ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය ඉන්සුලින් කවුද හොයාගත්තේ? ඉන්සුලින් කොච්චර කාලයක්ද කොහොමද ඩෙවලොප් වුනේ? මේ දේවල් ගැන අද ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ අද පන්තිය ඉවර වෙනකොට. හරිනේ? right. ඇත්තටම ඉන්සුලින් හොයාගත්තේ 1921. හරි මේ වෙනකොට හරියටම අවුරුදු 100ක් වෙනවා. 1921. හරි. කවුද මේක හොයාගත්තේ? කාට හරි මතකයක් තිබේ නම් කවුද මේ හොයාගත්ත දෙන්න? දෙන්නෙක් එකතු වෙලා හොයාගත්තේ. කවුද? ඔයාලට මතකද? නිකන් ඒ කාලේ ඉපදිලා හිටියද? නෑනේ. හරි. දෙන්නෙක් හොයාගත්ත කවුද? බාන්ටින් සහ බෙස්ට්. කවුද දෙන්න? ෆෙඩරික් බාන්ටින්. හරි. අනිත් එක්කම චාල්ස් බෙස්ට්. හරි මේ දෙන්න තව ෆිසිෂියන් කෙනෙක් එක්ක එකතු වෙලා තමයි මේක හොයාගත්තේ. මම දැක්කා හොයාගන්නවා. මොකද මම ඒ කාලේ ඉන්නේ නැති. නේද? හරි. මොකක්ද උනේ? මේ සොයා ගැනීම වෙනුවෙන් ලෝකේ ප්‍රසිද්ධ සොයා ගැනීමක් ලෝකේ සීනි පාලනය කරගන්න බැරුව මිය ගියපු ගොඩක් දෙනෙක්ගේ ජීවිත බේර ගන්න පුළුවන් සොයා ගැනීම මේ ඉන්වෙන්ෂන් එකකින්ද එයාලට නොබෙල් ප්‍රයිස් එක හම්බුණා 1923. හරි. දැන් අපි දන්නවා ගොඩාක් සයන්ස් පැත්තෙන් ගොඩාක් හෙල්ත් සෙක්ටර් එක හා සම්බන්ධ සොයා ගැනීම නිසා නොබෙල් ප්‍රයිස් ගොඩාක් හම්බෙච්ච අවස්ථාවල් තියෙනවා. ඔයාලට ඇන්ටිබයොටික් හොයාගන්න පෙනිසිලින් සම්බන්ධයෙන් හරි ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං එයා 1945 දී නොබෙල් එයාගේ දිනාගත්තා. මේ කට්ටිය 1923 දී හරි ඒ වගේ නොබෙල් ප්‍රයිස් එක ගොඩාක් හම්බෙලා තියෙන්නේ මොනවටද? සෞඛ්‍ය සම්බන්ධව තමයි වැඩි දෙනෙක්ට හම්බෙලා තියෙන්නේ නව සොයා ගැනීම සම්බන්ධයෙන්. හරි රයිට්. මේ හොයා ගැනීම ලේසි පාසු එකක් නෙමෙයි. මේ හොයා ගැනීමෙන් ලෝකේ ගොඩාක් දෙනෙක්ගේ ජීවිත බේර ගන්න පුළුවන් වුණා. හරි. ඉතින් මේ ඉස්සෙල්ලාම අපි බලමු මේ හෝමෝන් එක මේ ඉන්සුලින් කියන හෝමෝන් එක මොන විදිහටද අපේ ඇඟට බලපාන්නේ? ඒක කොහොමද හදන්නේ? ඒක කොහොමද හොයාගත්තේ? හරි. ඊට පස්සේ ඒකේ තියෙන ව්‍යුහය මොකද්ද? ඔන්න ඔය කාරණා ටික අපි අද කතා කරමු. හරිනේ? right. ඉස්සලා මම කියන්න ඕනි සාමාන්‍යයෙන් අපි ආහාර ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඉන්සුලින් ස්‍රාවය වැඩි වෙනවා. හේතුව තමයි අපේ ඇඟේ විවිධ උත්තේජන හමුවේ මොනවා වෙන්න පුළුවන්ද? මේ ඉන්සුලින් ස්‍රාවය අඩු වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක්
ආහාර ගන්නකොට ආහාරවල තියෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා ප්‍රෝටීන තියෙනවා ලිපිඩ තියෙනවා පොටෑසියම් තියෙනවා එක එක වර්ගයේ ලවණ වර්ග තියෙනවා මෙන්න මේවට ප්‍රතිචාරයක් විදිහට තමයි ඉන්සුලින් කියන හෝමෝන් එක අපේ අග්න්‍යාසයෙන් ශ්‍රාවය වෙන්නේ හරිනේ අග්න්‍යාසය කොහෙද බීටා සෛලවල නේද ලැංගහන් දීපිකාවල නේ රයිට් එහෙනම් මේ ලැංගහන් දීපිකාවල තියෙන බීටා සෛල මගින් මේ හෝමෝන් එක ශ්‍රාවය කරනවා එතකොට මෙයාගේ විශේෂම දේ තමයි මේ හෝමෝන් එක අපේ ඇඟේ තියෙන හෝමෝන් එක ටිකක් විශේෂ ව්‍යුහයන් දෙකක් ගන්නවා ඒ කියන්නේ ඒකේ තියෙන්නේ මොනවද ඇමයිනෝ ඇසිඩ් චේන් දෙකක් එකතු වෙලා තමයි මේක හදන්නේ මොන වගේද ඩයිසල්ෆයිඩ් බොන්ඩ් ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් බලා ගන්න අන්තිමට මෙහෙම කරන්න මේ බලන්න මෙන්න මෙහෙම ඇමයිනෝ ඇසිඩ් චේන් එකක් තියෙනවා මේකේ තියෙනවා හරි 21ක් ඇමයිනෝ ඇසිඩ් ඊළඟ එකක් තියෙනවා මේ විදිහට මේකටම සම්බන්ධ වෙන පෙප්ටයිඩ් බොන්ඩ් එකකින් තමයි මේක සම්බන්ධ වෙන්නේ ඊළඟ ඇමයිනෝ ඇසිඩ් චේන් එකේ තියෙනවා ඇමයිනෝ ඇසිඩ් 30ක් හරි මේ ටික ඔක්කොම සම්බන්ධ වෙනා මේ C පෙප්ටයිඩ් බොන්ඩ් එකකින් මේකේ තියෙනවා මොනවද සල්ෆර් පරමාණු දෙකක් සහිත ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එකකින් මේ ඇමයිනෝ ඇසිඩ් චේන් දෙක සම්බන්ධ වෙලා තියෙනවා හරි සම්බන්ධ වෙලා තියෙනවා ඊට අමතරව මේ චේන් එකත් ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එකකින් මේ විදිහට නැවත සම්බන්ධ වෙලා තියෙනවා හරිනේ රයිට් එතකොට මේකට අපි කියනවා ප්‍රෝ ඉන්සියුලින් මොකක් ප්‍රෝ ඉන්සියුලින් අපි ඉන්සියුලින් හදන්නේ ප්‍රෝ ඉන්සියුලින් වලින් මේ ප්‍රෝ ඉන්සියුලින් වලින් ඉන්සියුලින් හදාගන්නේ මෙන්න මේ විදිහට අපි කරන්නේ අපේ අනවශ්‍ය කොටස මෙන්න මේ අනවශ්‍ය කොටස අයින් කරලා දානවා අපිට වැදගත් නෑ මේ කොටස අපිට පුළුවන් නම් මේ කොටස විතරක් තියාගන්න මොකද කරන්නේ අපි ඒ කොටස විතරක් ගන්නවා ඇත්තටම ඇක්ෂන් එක දෙන කොටස විදියට ඔන්න හරි මෙන්න ඇමයිනෝ ඇසිඩ් චේන් එක ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එක හරිනේ ඔන්න එහෙනම් අපේ ඉන්සුලින් වල ව්‍යුහය බොහොම සරලයි නේද මේකට කියනවා අපි ඉන්සුලින් කියලා ප්‍රෝ ඉන්සුලින් වලින් ඉන්සුලින් හැදෙනවා අපි ආහාර ගන්නකොට මේ ඉන්සුලින් මොකද කරන්නේ ශ්‍රාවය වෙනවා අපේ අග්න්‍යාසයෙන් කොහෙද ඉන්ටෙස්ටයින් එකට මේ ඉන්සුලින් අපි ආහාර ගන්නවත් එක්ක ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මොනවා වෙයිද ඉන්ටෙස්ටයින් එක නෙමෙයි මොනවා වෙයිද ආහාර ඉන්ටෙස්ටයින් එකට එනකොට ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මොනවා වෙයිද ආහාරවල තියෙනවා කාබෝහයිඩ්‍රේට් හරි ඊට පස්සේ ලිපිඩ ඊට පස්සේ ප්‍රෝටීන් ඊට පස්සේ පොටෑසියම් මේ වගේ දේවල් වලට මේ ඉන්සුලින් ප්‍රතිචාර දක්වනවා හරි ඒ කියන්නේ මේවා අපේ ඉන්ටෙස්ටයින් එකට එනකොට ඉන්ටෙස්ටයින් එකේ බ්ලඩ් ස්ට්‍රීම් එකට එනකොට මේ ඉන්සුලින් ස්‍රාවය වෙන්න පටන් ගන්නවා මොකද්ද මේ වෙන්නේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා කොහොමද මේක වෙන්නේ මෙයා මොනවද මේ ස්‍රාවය වෙලා කරන්නේ ඕම් අහගන්න මේ ඉන්සුලින් කියන එක්කෙනා අඳුරා ගන්නවා මෙන්න මෙහෙම දෙයක් මොකක්ද අඳුරගන්නේ මේ තියෙන්නේ රුධිර වාහිනියක් කියලා හිතන්න මෙන්න රුධිර වාහිනියක් හරි ඒ වටේට තියෙනවා මොනවාද සෛල අන්තිකල් ලොකු කරලා දෙනවා සෛල මේක තේරුම් ගන්න බොහොම සරලව ඔයාලට ඒ ලෙවල් වලදී මතක් කරන්න ඇති මෙන්න මෙහෙම එකක් ඔන්න දැන් ඉන්සුලින් එනවා හරි මේ සෛලවල තියෙනවා ඉන්සුලින් වලට සංවේදී ප්‍රතිග්‍රාහක හරි මේ ප්‍රතිග්‍රාහක උත්තේජන වෙච්ච ගමන් මේ සෛලවල තියෙනවා ගමන් මාර්ග
channels විශේෂයෙන් glucose channel හරි ඉන්සියුලින් ඇවිල්ලා මේවට සම්බන්ධ වෙච්ච ගමන් මේ glucose channel open වෙන්න පටන් ගන්නවා පටන් ගද්දී මේ රුධිරය ඔස්සේ එන අපි ආහාර වලින් ගත්ත potassium amino acid carbohydrate නැත්නම් glucose හරි glucose මෙන්න මේවා මොකද කරන්නේ සෛල ඇතුලේ තැම්පත් වෙන්න පටන් ගන්නවා සෛල ඇතුලට ගමන් කරන්න පටන් ගන්නවා හරි සෛල ඇතුලට ගමන් කරනවා මේ විදිහට එතකොට මොනවද මේවා අඩු වෙන්නේ ලේවල තියෙන amino acid potassium glucose වගේ දේවල් සෛල ඇතුලට ගමන් කරනවා දැන් අපි දියවැඩියාව කියන්නේ මොකද්ද ලේවල තියෙන සීනි මට්ටම වැඩි වීම ග්ලූකෝස් මට්ටම වැඩි වීම අපි ඒකට කියනවා හයිපර්ග්ලයිසීමියා එහෙම වුණාම ලේවල තියෙන ග්ලූකෝස් සෛල ඇතුලේ ග්ලයිකෝජන් විදිහට ස්ටෝර් කරලා තියාගන්නවා හරි අන්න ඒ වැඩේ කරන්න පුළුවන් නම් අපිට හයිපර්ග්ලයිසීමියා කියන කන්ඩිෂන් එක යුග්ලයිසීමියා නෝමල් ලෙවල් එකට ගේන්න පුළුවන් හරි ඒක කරන්න තමයි මේ ඉන්සුලින් කියන හෝමෝන් එකේ ඉන්නේ ඩයබටික් ටයිප් 1 තියෙන කට්ටියට ඉන්සුලින් කියන හෝමෝන් එක නැහැ ඒ නිසා මේ ක්‍රියාව සිද්ධ කරන්න බෑ ලේවල මොනවද වැඩි වෙන්නේ ලේවල වැඩි වෙනවා ග්ලූකෝස් හරි මේකෙන්ද දියවැඩියාව හැදෙනවා කියලා අපි කියනවා හරිනේ වැඩේ රයිට් එහෙනම් මේ ඉන්සුලින් හෝමෝන් එකෙන් ග්ලූකෝස් පාලනයට අමතරව තව ක්‍රියාවන් ගොඩක් කරනවා නේද පොටෑසියම් තියෙනවා නම් ලේවල එයා අඩු කරන්න පුළුවන් amino acid තියෙනවා නම් ලේවල එයා අඩු කරන්න පුළුවන් එහෙනම් මම පොඩි දෙයක් අහන්නම් හයිපර් කැලීමියා වෙන ලෙඩෙක්ට අපි ඉන්සුලින් දුන්නොත් මොනවා වෙයිද හයිපර් කැලීමියා කියන්නේ ලේවල තියෙන පොටෑසියම් වැඩි කියන එක එහෙම කෙනෙක්ට අපි ට්‍රීට්මන්ට් එකක් විදිහට ඉන්සුලින් දෙනවා දුන්නොත් මොනවා වෙයිද මේ පොටෑසියම් මේ සෛල ඇතුලේ තැම්පත් වෙනවා ලේවල පොටෑසියම් දැන් නෝමල් ලෙවල් එකට එනවා යුකැලීමියා වෙනවා හරි හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙනවා නේද සාමාන්‍ය කෙනෙක්ටයි මේක දුන්නේ දියවැඩියාව තියෙන කෙනෙක්ට නෙමෙයි නේද මොනවා වෙයිද එයාගේ මේ ග්ලූකෝස් ඇමයිනෝ ඇසිඩ් අඩු වෙන්න ගන්නවා අනිවාර්යයෙන්ම හයිපෝග්ලයිසීමියා එන්න පුළුවන් ඒ නිසා අපි මොකද කරන්නේ ඉන්සුලින් එක අර යන ග්ලූකෝස් ටික නැවත රිප්ලේස් කරන්න පිටින් මොනවද දෙන්න තව ඒකත් එක්ක ඩෙක්ස්ට්‍රෝස් දාලා දෙනවා එහෙනම් ඉන්සුලින් එක ඩෙක්ස්ට්‍රෝස් දාලා දුන්නොත් හයිපර්කැලීමික් පේෂන්ට් කෙනෙක්ව මැනේජ් කරන්න පුළුවන් නේද මේවා ඉන්සුලින් වල වෙනත් භාවිතයන් හරි වෙනත් භාවිතයන් ඔයාලා දන්නවා වෝඩ් වල මේ වැඩේ කරනවා හැබැයි අපි දන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා මොකද්ද වෙන්නේ පොටෑසියම් සෛල ඇතුළට ගමන් කරනවා ඒ ඉන්සුලින් වල ඇක්ෂන් පහෙන් එකක් හරි එක ඇක්ෂන් එකක් තමයි ග්ලූකෝස් සෛල ඇතුලේ තැම්පත් කිරීම හරි ඉස්සල්ලාම අපි දැනන් ඉන්න ඕනේ මේ වැඩේ සාමාන්‍යයෙන් අපේ ආමාශයෙන් මුරාගත් ආහාර කොටස් නැත්නම් පෝෂක රුධිරයට ගමන් කරනකොට ඔන්න ඉන්සුලින් ස්‍රාව වෙනවා පැන්ක්‍රියාස් එකෙන් ස්‍රාවය වෙනකොට මොකද වෙන්නේ මේ ක්‍රියාවන් සිද්ධ කරලා නෝමල් ලෙවල් එකට ගේනවා එහෙනම් ඔයාලට පේනවා ඇති අපේ රුධිර සංසරණේ මෙන්න මෙහෙම දෙයක් කාලෙන් කාලෙට දවසේ වෙලාවෙන් වෙලාවට මෙහෙම දෙයක් වෙනවා මේ බලන්න මේක ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක මේක ඇවිල්ලා ලන්ච් එක මේක ඇවිල්ලා ඩිනර් එක මොකද වෙන්නේ අපි ආහාර ගන්නවා උදේට ඕන් දැන් ඉන්සුලින් ලෙවල් එක වැඩි වෙනවා ඇයි ඒ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ඇමයිනෝ ඇසිඩ් ඔක්කොම එනවා හරි දැන් ඊට පස්සේ අඩු වෙනවා ආපහු ඕන් දවල්ට කනවා ආපහු වැඩි වෙනවා හරි ඕන් ආපහු නෝමල් ලෙවල් එකට ආවා ඕන් රැයට කනවා ඕන් වැඩි වෙනවා මොනවද මේ ඉන්සුලින් ලෙවල් එක ඇයි ඒ ඉන්සුලින් අපේ ආහාර රටාවට ප්‍රතිචාර දක්වනවා මොනවා කරන්නද අපේ ඇඟේ තියෙන ලේවල තියෙන සුගර් ලෙවල් එක
normalize කරන්න මෙයා ඕනේ. එහෙනම් දියවැඩියාව තියෙන patient කෙනෙක්ට විශේෂයෙන් type 1 තියෙන කෙනෙක්ට insulin අපිට දෙන්න වෙනවා පිටින්. මේ රටාවටම insulin දෙන්න වෙනවා පිටින්. හරි නේද? සාමාන්‍ය රටාවටම පිටින් insulin දෙන්න වෙනවා. හරිනේ? එහෙනම් insulin වල ක්‍රියාකාරීත්වය හරිම වැදගත්. අපි දැනන් ඉන්න ඕනේ insulin වල action මොනවද කියලා. හරි? අපි insulin වල action විදියට ගොඩක් ඒවා කතා කරනවා. action පහක් ගැන කතා කරනවා. කාබෝහයිඩ්‍රේට් මත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ලිපිඩ මත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ප්‍රෝටීන මත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පොටෑසියම් මත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි කතා කරනවා insulin වල action ගැන. ඔයාලා MCQ අහද්දී ඔන්න ඔය විදිහට තමයි අහන්නේ MCQ එක. ඒකට හරියටම දැනන් ඉන්න ඕනි, තිතටම දැනන් ඉන්න ඕනි කරන වැඩේ මොකක්ද කියලා. කාබෝහයිඩ්‍රේට් වලට මොනවද කරන්නේ කියලා හරියටම දැනන් ඉන්න ඕනි. හරිනේ? එහෙනම් අද අපි මොකද්ද? ඉන්සියුලින් කියලා මාතෘකාව දාගන්න අපි පොඩි නෝට් එකක් ලියමු. හරි? අදින් පස්සේ අද මම ඉන්සියුලින් ගැන හොඳටම කියලා දෙනවා. හැබැයි මේ කියලා දෙන දේ මේ මාකට් එකේ තියෙන ඉන්සියුලින් ගැන ඔයාලට ගොඩාක් ගැටලු ඇති. මේ ඉන්සියුලින් එක කොහොමද හදලා තියෙන්නේ? කොහොමද මේක මේ ක්‍රියාත්මක වෙන්නේ? මොකටද මේක කරලා තියෙන්නේ කියන එක ඉන්සියුලින් ටයිප් මොනවද? අන්න ඔය ගැන හොඳ අයිඩියා එකක් අද ලැබෙයි. ඒ අයිඩියා එක මේ විදියටම එක දිගටම ඔයාලා තියාගන්න. එතකොට ඉන්සියුලින් සම්බන්ධයෙන් ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන්. හරිද? right. අපි දැන් දාගමු ඉන්සියුලින්. හරි? ඉන්සියුලින්. අපි මේ පොඩි නෝට් එකක් දාගමු. A hormone secreted by pancreas agnyashe secreted by pancreas පදයෙන් දාගන්න the beta cells of islet of Langerhans. The beta cells of islets of Langerhans. මේවා ඉතින් මොලේ වලට කරානේ නේද? ඉතින් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හරි? right. කොහොමද මේක secrete කරන්නේ? Secreted in response to glucose other stimuli. හරි? ඊළඟට දාගන්න secreted on response to glucose protein amino acid glucose amino acid potassium etc තව ගොඩක් ඒවා තියෙනවානේ etc right. ඊට පස්සේ දාගන්න මේකත් චුට්ටක් ඕනනම් අයිනින් ඇඳගෙන ඊළඟ තම දාලා ලියාගන්න insulin secretion increases with meals increases with meal කියලා ඕනනම් මේක දාන්න breakfast lunch dinner insulin හරි මොකද ඕන නම් අවශ්‍ය නැහැ ඔයාලා තේරෙනවනේ ඔක right ඊට පස්සේ දාගමු අපි ඉන්සුලින් හදන්නේ කොහෙන්ද ඉන්සුලින් කාගෙන්ද හදන්නේ ප්‍රෝ ඉන්සුලින් වලින් හරි right ඒකටත් යන්න ඊළඟට අරෝ දාගන්න
අද බොහොම ඕමනාවෙන් අහන් ඉන්න නැත්තම් පොඩ්ඩක්වත් මිස් කරගන්න එපා. නැත්තම් ඒක ලොකු පාඩුවක් වෙයි. හරි. අපි කොහොමද ඕමනාවෙන් තමයි අහන්නේ. right ඩාගට ඊළඟට insulin is formed from proinsulin. insulin කියේ ඉන්න ඕනේ form 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 from proinsulin හරි ඒකේ තියෙන C peptide link කැඩුනට පස්සේ තමයි දාලා when the C peptide link cleaves කියන්නේ කැඩෙනවා cleaves හරි cleaves හරි නේද ඊට පස්සේ ඊළඟ තරඟ දාගන්න අපි මේ proinsulin එක ඇඳගමුද ඔයාලට මං ඇඳපු එක නිකන් ක්ලියර් නෑ වගේ අහන්න sir form from insulin පොඩක් ආයි කියන දෙක form from proinsulin right form from proinsulin තමයි හැදෙන්නේ and when the C peptide link cleaves C peptide link එක කැඩුනහම හරි ඔයාලට පේනවා මදිද ඒක අකුරු මගේ පොඩි නේද හරි මම බලාගන්න හොඳ වෙලා සර් පේන්නේ හොඳ වෙලාද පේන්නේ දකින්න right අන්න බලන්න මේක බලන්න මේක පේනවද මේ ඉන්සියුලින් වල ස්ට්‍රක්චර් එක පේනවද නැද්ද මට චුට්ටක් කියන්න පේනවද නැද්ද පේනවනේ right මේ තියෙන chain A කියලා එකක් කියනවා මේක A chain එක මේක B chain එක හරි A chain එකයි B chain එකයි බලන්න A chain එකේ amino acid 21ක් තියෙනවා මේ තියෙන 1 2 3 කියලා දාලා අපි ඔන්න 21ක් අපි හැදුවා හරිද B chain එක බලන්න ඒකේ amino acid 30ක් තියෙනවා හරි 30ක් තියෙනවා ඊට අමතරව තවත් amino acid තියෙන වෙනම chain එකක් තියෙනවා ඒකේ මොනවාද peptide link එකකින් මේ chain දෙක සම්බන්ධ කියලා තියෙනවා මේ තියෙන A chain එකයි B chain එකයි සම්බන්ධ වෙන්නේ peptide link එකක් සහිත වෙනත් amino acid දෙකකින් දැන් අපි මේකට කියනවා proinsulin කියලා අපි insulin එක හදද්දි මොකද කරන්නේ මේ අපිට මේ chain එක වැඩක් නෑ මෙයා අපි කඩලා අයින් කරනවා මේ C peptide link එකෙන් කඩා ඉවත් කරනවා. ඉවත් කරපුවාම ඉතිරි වෙන කොටස මේ කළු පාටින් දක්වලා තියෙන කොටස තමයි අපි ඉන්සුලින් කියලා කියන්නේ. බලන්න මේකේ බලන්න ඩයිසල්ෆයිඩ් බොන්ඩ් වලින් මේ බලන්න 6 වෙනි ඇමයිනෝ ඇසිඩ් දෙකයි 11 වෙනි ඇමයිනෝ ඇසිඩ් දෙකයි සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව බලන්න මෙතනක් තියෙනවා මේ ඩයිසල්ෆයිඩ් බොන්ඩ් වලින් සම්බන්ධ වෙලා තියෙනවා. මේකට තමයි අපි ඉන්සුලින් කියලා කියන්නේ. ඔයාලට ගැඹුරට ඕනේ නෑ. සරලව මෙන්න මේ ප්‍රෝ ඉන්සුලින් එක ඇඳගන්න කළු පාටින් චේන් දෙකක් ඇඳගන්න. මේකේ මේ චේන් එකේ ඇමයිනෝ ඇසිඩ් 21ක් තියෙනවා කියලා ලියාගන්න. මේ චේන් එකේ ඇමයිනෝ ඇසිඩ් 30ක් තියෙනවා කියලා ලියාගන්න. ඩයිසල්ෆයිඩ් බොන්ඩ් දෙකකින් සම්බන්ධ වෙලා තියෙනවා ඇඳගන්න. හරි. මේ එක චේන් එකක් ආය ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඔන්න ඕකට තමයි අපි ඉන්සුලින් කියන්නේ. මේක හැදෙන්නේ මේ ප්‍රෝ ඉන්සුලින් එකෙන්. ප්‍රෝ ඉන්සුලින් කියන්නේ මේ ව්‍යුහය. හරි මේ කොටස අයින් වුණාම ඒක
කළු පාටින් තියෙන ටික විතරක් අපි කියන එකට ඉන්සියුලින් කියලා. හරි නේද? right. පොඩ්ඩක් ඇඳ ගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. මම එතකන් මේක ඔයාලට බොඳ වෙලා තියෙනවා කියපින්ද චුට්ටක් හදන්නම්. ඇඳගෙන ඉවර නම් කියන්නේ A chain B chain. ගොඩක් වෙලාව ගන්න එපා. හරි නේද? ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තත් කමක් නැහැ. අපි පස්සේ ඇඳගමු. නේද? එහෙනම් අයින් කරනවා මෙතනින්. right. හරි. දැන් බලන්න මොකක්ද කියන්නේ? ප්‍රෝඉන්සියුලින් වලින් අර C පෙප්ටයිඩ් ලින්ක් කැඩිලා ගියපුවාම ඉන්සියුලින් එක හැදෙනවා. හරිනේ? ඊට පස්සේ දාගමු මේ ඉන්සියුලින් එකේ චේන් දෙකක් තියෙනවා. right. අපි ඒක දාගමු. ළඟටව the insulin molecule has two polypeptide chains. Polypeptide chain දෙකක් තියෙනවා. හරි? two polypeptide chain. ඒකෙන් දාගමු the A chain. පොඩි තරුවක් දාලා the A chain. A chain එකේ amino acid කීයක් තියෙනවා කියලාද මම කිව්වේ? 21 amino acid. Has 21 amino acid. The B chain එක ඒකේ කොච්චරක් තියෙනවද? Has 30 amino acid. හරි. ඔය මිනිස්සුන්ගෙන් ගන්න ඉන්සියුලින් එක. හරි. right. මේ ඉන්සියුලින් කියන එක තනිව ඒ විදිහට එක කොටසක් විදිහට නෙමෙයි තියෙන්නේ. අපේ ඉන්සියුලින් වයල් එකක් ගත්තාම ඒක ඇතුලේ තියෙන්නේ කොහමද? ඒක ඇතුලේ තියෙන්නේ මේ චේන් මේ තනි ඉන්සියුලින් අණු 6ක් එකට ඇඹරිලා හෙක්සේම එකක් විදිහට තියෙන්නේ. කොහොමද තියෙන ඉන්සියුලින් වයල් එක අපි දැන් එළියේ තියෙන ඉන්සියුලින් වයල් එකක් ගත්තාම පොඩි කුප්පියක් ගත්තාම ඒක ඇතුලේ තියෙන්නේ කොහොමද? 6ක් එකට බැඳිලා තියෙන්නේ. අපි කියනවානේ හෙක්සේමර්ස් කියලා. අපි ඒකක් දාගමු. right. ඊළඟට උදා ගන්න the insulin in vial is present as hexamers. හයක් විදිහට ඇඹරිලා තියෙන්නේ hexamer. හරි? hexamers නේද? hexamers. right. ඊට පස්සේ අපි කියමු කවුද මේක හොයාගත්තේ කියලා. discovery of insulin. හරි? කවුද හොයාගත්තේ? Banting and Best. අපි දිගට නල්ලිය ලියන්න ඕනේ. Frederick Banting and Charles Best. F. Banting and
Charles Best in 1921. හරියටම අවුරුදු 100කට කලින් නේද? In 1921. හරි. ඒ කට්ටිය ඒ හේතුව හින්දා 1923 දී නෝබල් ප්‍රයිස් එක දීනවා. හරි. නෝබල් ප්‍රයිස් එක එයාලට හමු වුණා. හරිනේ? right. අපි දැන් බලමු කොහොමද ඉන්සුලින් ඔන්න එදා හොයාගත්ත ඉන්සුලින් එක විකාශනය වුණේ අද වෙද්දී. හරි. හොඳට අහගන්න මෙන්න මෙහෙම. ඉස්සල්ලාම ඉතින් මේ ඉන්සුලින් කියන එක අපි මේක හදන්න එපයි. රෝගියෙකුට දෙන්න කොහෙන් හරි ගන්න එපයි නේද? මේක මිනිස්සුන්ගෙන් ගන්න ගියොත් එහෙම මිනිස්සු මරා දාන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රමේ හරියන්නේ නැති හින්දා ඒ ක්‍රමේ සාර්ථක නොවන හින්දා මිනිස්සුන්ගෙන් මේක නිෂ්පාදනය කරන්න ගියේ නැහැ. මොකද ඉස්සල්ලාම කරේ? ඉස්සල්ලාම කරා සාමාන්‍යයෙන් අපිට ගැළපෙන සත්තු කවුද කියලා. දැන් අපි ඔය කතා කරන්නේ ගෙදරදී එහෙම අඩේ උරා එහෙමනේ නේද? හරකා නේ එහෙමනේ කියන්නේ. අන්න ඒ සත්තු දෙන්න ගත්තා. කවුද? ඌරගේ හරකා. අපි කතා කරන්නත් එහෙම හේතුවක් ඇතිනේ. ඇයි? ඌරා හරකා අපිට ටිකක් සමාන ඇති. ඒකේ ඉඳන් නේද ඔය කියන්නේ. රයිට්. අපි ඌරගේ හරකගේ අරන් බැලුවා පැන්ක්‍රියාස් එකෙන් ඉන්සුලින් කොහොමද යාලට තියෙන්නේ කියලා. බලපුවාම මෙන්න වැඩක්. හරි. ඌරගේ අපේ ඇමයිනෝ ඇසිඩ් ගානට වඩා එකයි වැඩි. කොහොමද වැඩි? එකයි වැඩි. එතකොට එහෙම බැලුව එකේ වරදක් නැහැ නේද? ඌරා කියලා. හරි. අය සමහර වෙලාවට හරකගේ ගත්තාම මොකද වෙන්නේ? ඇමයිනෝ ඇසිඩ් 3ක් වැඩි. හරි. ඒ ප්‍රශ්නේ ළඟින් යනවානේ හරකා. එහෙනම් හොඳට මතක තියාගන්න හරකා කියලා බයිනවට වඩා ඌරා කියලා බයින එක හොඳයි. ඇයි? අපිට ගොඩක්ම ළඟ එක්කිනානේ නේද? අය හරකා කියලා බැන්නොත් එහෙම කියන්න එපා. මට ඌරා කියලා බයින්න කියලා කියන්න. හරිද? right. මොකද වෙනස? ඌරගේ තියෙන ඇමයිනෝ ඇසිඩ් ගාන අපේ කට්ටියට වඩා එකක් වැඩි මිනිස්සුන්ට වඩා. ඒ නිසා ඌරගේ තියෙන ඉන්සුලින් එක අපි නිස්සාරණය කරගෙන හරි තියාගෙන මිනිස්සුන්ට මේක ඉන්ජෙක්ට් කරපුවාම ලොකුවට ඇලර්ජික් කන්ඩිෂන් පෙන්වෙන්නේ නැහැ. ලොකුවට ඇලර්ජික් කන්ඩිෂන් පෙන්වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඌරගේ ඉන්සුලින් හොඳයි. හරි. ඊට පස්සේ ආයෙත් හරකගෙත් අපි ටෙස්ට් කරලා බැලුවා. කොහමද? හරකගෙත් ඉන්සුලින් අරන් බැලුවා. හරකගේ අරන් ඉන්ජෙක්ට් කරපුවාම මොකද උනේ? චූටි ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගත්තා. කොහොමද ඇනිමල් ප්‍රොඩක්ට් අපිට දෙනකොට ඇලර්ජි එන්න පුළුවන්. හරිද? රයිට්. දැන් ඊට පස්සේ මොකද කරේ? කාලයක් මේක භාවිතා කරා මිනිස්සු වැඩි මේක මොඩිෆයි කරන්න මුකුත් කරන්න එච්චර උත්සාහයක් ගත්තේ නැහැ. අවුරුදු 50ක් යනකල්ම මුකුත්ම කරගන්න බැරි වුණා. මේ කාලය ඇතුළතදී මොකද උනේ? මේ කාලය ඇතුළතදී ගවයන්ගෙන් එන්න පටන් ගත්තා BSC bovine spongiform encephalopathy. හරි? ගවයන්ගෙන් එන්න පුළුවන් ලෙඩක්. මේ ලෙඩේ හින්දා ඒ ඉන්සුලින් එක නවත්තවුවා. කාගෙන් ගන්න එකද? හරකගෙන් ගන්න එක නැවැත්තුවා. හරි? ඊටත් පස්සේ පහු කාලීනව මොකද මේ ඌරගෙන් ගන්න එක පොඩ්ඩක් සමහර ආගමික අයට මේක ගැටලුවක්. ඒ කට්ටිය ඌරන්ගේ නිෂ්පාදන කිසිවක් භාවිතා කරන්නේ නැහැ. විශේෂයෙන් මුස්ලිම් කට්ටිය ඒක භාවිතා කරන්නේ නැහැ. හරි? ඒ නිසා මොකද කරන්නේ? ඒ ආගමික මතවාද හින්දා පහු කාලීනව ඌරන්ගෙන් ගන්න ඉන්සුලින් නවත්තලා දැම්මා. දැන් මොකද කරන්නේ? අවුරුදු 50ක් ගිහිල්ලා 52ක් ගිහිල්ලා හරියටම අපිට දෙයක් කරගන්න. 52ක් ගියපු තැන 1973 දී මෙයාලා ඩෙවලොප් කරන්න ගත්තා. හරි? මේ ඉන්සුලින් හදන ජානය අරගෙන දාන්න ගත්ත කාටද? සුද්ධ ජීවියෙක්ට. සුද්ධ ජීවියෙක්ට දාන්න ගත්තා. දාලා ඉවරලා මොකද කරේ? RDNA ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඉන්සුලින් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එක එක ක්‍රම පාවිච්චි කරලා අද වෙනකොට හියුමන් ඉන්සුලින් හදන්න පුළුවන් මට්ටමට හරි කෘත්‍රිමව ඉන්සුලින් නිෂ්පාදනය කරනවා. හරි දැන් ඔයාලා බලන්න ෆාමසියට ගියොත් ඉන්සුලින් වයිල් එකේ ගහලා තියෙන්නේ RDNA
ටෙක්නොලොජි කියලා නැත්නම් rDNA ඉන්සියුලින් කියලා ගහලා තියෙනවා. හේතුව සුද්ධ ජීවීන්ගෙන් කිසිම ජීවියකට හානියක් නොකර ඉන්සියුලින් නිෂ්පාදනය කරගන්න පුළුවන් බොහොම පහසුයි. ඒ නිසා ඔය DNA ටෙක්නොලොජි එක අපි පාවිච්චි කරන ගොඩාක් දේවල් වලට. හරි? ගොඩාක් දේවල් වලට මේක පාවිච්චි කරනවා. ඒ නිසා ඉන්සියුලින් වලටත් මේකම යොදාගෙන අද වෙනකොට හොඳින් ඉන්සියුලින් නිෂ්පාදනය කරනවා. මේ ඉන්සියුලින් එක මෙයාලා මොනවා කරලා තියෙන්නේ? විවිධ ක්‍රමවලට හදලා තියෙනවා. ඇක්ෂන් එක කෙටි කාලීන, දිගු කාලීන, හරි මේ මොන ලෙඩාටද මේ හොඳ එක එක ලෙඩුන්ට ගැලපෙන විදිහට ඉන්සියුලින් නිෂ්පාදනය කරන්න ගත්තා. ඔය විකාශන 1921 ඉඳන් 2021 වෙනකොට අද වෙනකොට හොඳම මට්ටමට purified insulin, හරි insulin analogs, හරි ඉන්සියුලින් වල සමාන ව්‍යුහයෙන් සමාන ඒවා, හරි කිසිම හානියක් නැතුව මිනිස්සුන්ට දෙන්න පුළුවන් ඒවා හදලා තියෙනවා අද වෙනකොට. හරි ඒත් එක්කම ඉන්සියුලින් පෙන් එක පවා නිෂ්පාදනය කරන්න ගත්තා. ඉන්සියුලින් ජෙට් පම්ප් එක පවා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. හරි ඒ කියන්නේ අද වෙද්දී ඉන්සියුලින් වල ගොඩාක් ඉස්සරහට ඇවිත් තියෙනවා. හැබැයි ඉන්සියුලින් කවදාකවත් ඕරල් දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇයි ආමාශයේදී ඇසිඩික් pH එකකින්ද විනාශ වෙන්න පටන් ගන්නවා. හරි ඉන්සියුලින් ටෙස්ට් කරන් යනවා ඉන්හේලර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හරි විවිධ ක්‍රම වලින් දෙන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරගෙන යනවා. ඒවා on test. හරි තාමත් ටෙස්ටිං. හරි හැබැයි මේ වෙනකොට එදා හොයාගත්ත ඉන්සියුලින් එක අද වෙනකොට පියුරිෆයි කරලා සුපිරිම මට්ටමට ගෙනල්ලා තියෙනවා. හරිනේ? right. ඔන්නෝක තමයි ඉන්සියුලින් වල විකාශනය. අපි පොඩ්ඩක් එකක් දාගෙන ඉමු. හරි? right. යන් එහෙනම් පොඩි නෝට් එකක් දාගමු. ලියාගන්න development of insulin. Development of insulin. හරි පළවෙනි තරුව දාගන්න පළවෙනි තරුව දාගන්න ඒක ලියාගන්න මේ විදිහට insulin was first derived from විස්තරණය කරගන්න derived from insulin is first derived from animal sources කවුද සත්තු දෙන්න animal sources කවුද දෙන්න එක්කෙනෙක් තමයි beef අනිත් එක්කෙනා තමයි pork cattle and bovine හරි right ඊට පස්සේ කියනවා මේ වගේ අපි දාගමු මේ ඉස්සෙල්ලාම හොයාගත්ත සත්තුන්ගෙන් හොයාගත්ත ගොඩාක් impurities තියෙනවා අපද්‍රව්‍ය තියෙනවා which has much impurities ඊළඟ තරුව හරි later these animal insulin were purified by different method පස්සේ different method පාවිච්චි කරලා purified කරා later කෙටියෙන් නේද later purified by different method
හරිනේ ඊළඟට ඊළඟ තරුව highly purified insulin highly purified insulin ඔන්න 1973 දී highly purified insulin හැදුවා in 1973 highly purified insulin produced ඒවල කියන අපි monoclonal insulin කියලා මොනවාද monoclonal නැත්නම් monocomponent insulin දාගන්න monocomponent කියන්නේ මොනවාද එක component purified component එකක් නම් කියන්නේ monocomponent insulin හරි ඊළඟ තරුව දාගන්න ඒක ලියාගන්න semi synthetic human sequence insulin හරි මිනිසුන්ගේ ඉන්සියුලින් ව්‍යුහයට සමාන ව්‍යුහයක් සහිත ඉන්සියුලින් හදන්න ගත්තා 1982 දී semi synthetic human sequence insulin produced in 1982 ඒකට පාවිච්චි කරපු ටෙක්නොලොජි එක කියනවා DNA recombinant technology DNA recombinant technology හරි DNA recombinant technology හරි ඊළඟට අපි උදාගන්න 1996 දී හරි මොනවද හැදුවේ මේ අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් වල සමානම ඉන්සියුලින් එකක් නිෂ්පාදනය කරා 1996 දී in 1996 produced human insulin analog හරි නේද human insulin analog හැදුවා 1996 දී right අපි දැන් ඔන්න ඔය විකාශනය තමයි කතා කරේ මෙතනින් එහාට තව දියුණු වීම කරා කොහොම ඉතින් අපි ලියන්න ඕනේ ඉදිරි පාඩමේදී ඒව කතා කරනවා හරි දැන් යන් අපි ඔන්න ඉන්සුලින් දැන් විවිධ ක්‍රම වලට හදන්න ගත්තා හරි විවිධ ක්‍රම වලට හදන්න ගත්තා ඊට පස්සේ දැන් බලනවා මේ මිනිස්සු මොනවා වෙනවද මේ ඉන්සුලින් වලින් හරි මොනවා වෙනවද කියලා බලමු right ඉන්සුලින් වල ඇක්ෂන් ටික දැනගන්න ඉන්න ඕනේ ඔයාලා අපි බලමු ඉන්සුලින් වල ඇක්ෂන් දැනට ඔයාලා මොනවද දන්නේ ඉන්සුලින් වල ඇක්ෂන් මම කියපු සරල දේ ඇක්ෂන් දෙක තුනක් මතක් වෙනවා ඇති කියන්න බලන්න කට්ටිය ඉන්සුලින් වල ඇක්ෂන් මොනවද කාටද කියන්න පුළුවන්ද මම දැන් කියපු දේ අහන් හිටියද මොකද්ද පළවෙනි ඇක්ෂන් එක ලේ වල තියෙන ග්ලූකෝස් සෛල ඇතුලේ ග්ලයිකෝජන් විදියට ස්ටෝර් කරනවා
ආයි ලේ වල තියෙන amino acid සෛල ඇතුලේ ස්ටෝර් කරනවා. ලේ වල තියෙන potassium සෛල ඇතුලේ ස්ටෝර් කරනවා. අපි ඉතින් හරියට බලමු කාබෝහයිඩ්‍රේට් වලට මොනවද කරන්නේ, ප්‍රෝටීන් වලට මොනවද කරන්නේ, ලිපිඩ් වලට මොනවද කරන්නේ කියලා බලමු. දාගමු එහෙනම් අපි මාතෘකාව action of insulin. හරි. ඉස්සෙල්ලාම අපි ඉෆෙක්ට් ටික බලවෙමු. ඕම් බලමු. ඔන්න ඉෆෙක්ට් ටික පෙන්වන්නයි යන්නේ ඉන්සිලින් වල. right? Effects of insulin. හරි නේද? right. ඔන්න එනවා කාබෝහයිඩ්‍රේට් වලට මොනවද කරන්න කියලා බලමු. කාබෝහයිඩ්‍රේට් වලට ඉන්සුලින් මොනවා කරනවද? ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ සෛල ඇතුළට ග්ලූකෝස් ගන්න එක වැඩි කරනවා. විශේෂයෙන් liver එකට, muscle වලට, හරි? අන්නේ තැන් වලට විශේෂයෙන් adipose tissues, හරි? මේද පටකයට ග්ලූකෝස් absorb කර ගැනීම වැඩි කරනවා. හරි? ඊළඟට glycogen synthesis එක වැඩි කරනවා. ඒ කිව්වේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පරිවර්තනය කරලා සෛල ඇතුලේ තැම්පත් කරනවා. හරි? සෛල ඇතුලේ තැම්පත් කරනවා. ඊළඟට බලන්න. ඊළඟට මොකද වෙන්නේ? gluconeogenesis. හරි? ඒ කියන්නේ අලුතෙන් ග්ලූකෝස් හදන එක අඩු කරනවා. හරි? liver එකෙන් අක්මාවෙන් අලුතෙන් ග්ලූකෝස් හදන එක අඩු කරනවා. gluconeogenesis අඩු කරනවා. හරි? කාබෝහයිඩ්‍රේට් මත අඩු කරන එකම දේ තමයි ඔය. හරි? අලුතෙන් ග්ලූකෝස් හදන එක අඩු කරනවා. හරි? right. ඊට පස්සේ glycolysis. glycolysis කියන්නේ මොකද්ද? ග්ලයිකෝජන් බිඳවට්ටලා ශක්තිය බවට පරිවර්තනය කරනවා. විශේෂයෙන් මසල්ස් වලට අවශ්‍ය ශක්තිය ගන්න ග්ලයිකෝජන් බිඳවට්ටලා. හරි? ග්ලයිකෝජන් බිඳවැටීම වැඩි කරනවා. එතකොට ග්ලූකෝස් හැදෙන්නේ නැහැනේ. right. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ෆැට් බවට පරිවර්තනය කරන එක වැඩි කරනවා. ඒ කියන්නේ ලිපිඩ සංශ්ලේෂණය වැඩි කරනවා. ලිපෝජෙනිසිස් වැඩි කරනවා. හරි? ඔන්න එහෙනම් කාබෝහයිඩ්‍රේට් මත කරන ඇක්ෂන් 5. මොනවද කාබෝහයිඩ්‍රේට් මත කරන ඇක්ෂන් 5? එකයි අඩු කරන්නේ. මොකක්ද අඩු කරන්නේ? gluconeogenesis අලුතෙන් ග්ලූකෝස් හදන එක අඩු කරනවා. අනිත් ඒවා ඔක්කොම වැඩි කරනවා. මොනවද? ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා, ග්ලයිකෝජන් සින්තසිස් එක වැඩි කරනවා. හරි? ඊට පස්සේ ග්ලයිකොලිසිස් එක වැඩි කරනවා. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ වලට පරිවර්තනය කිරීම වැඩි කරනවා. හරිනේ වැඩි? ඔන්න කාබෝහයිඩ්‍රේට් මත තියෙන ඇක්ෂන් ටික. දැන් අපි ෆැට් මත මොනවද කරන්න කියලා. ෆැට්. හරි? බලන්න ෆැට් මත මොනවද කරනවද? ලිපිඩ වැඩිපුර හදන්න තමයි කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් අඩු වෙන්නේ. ලිපිඩ බිඳ වැටුනොත් ග්ලූකෝස් හැදෙනවා. එහෙනම් ওই දෙකම වළක්වන එකයි කරන්නේ. බලන්න. ලිපෝලිසිස් අඩු කරනවා. ලිපිඩ බිඳ වැටීම අඩු කරනවා. හරි? ලිපිඩ බිඳ වැටීම අඩු කරනවා. හරි? ප්‍රෝටීන් මත ගත්තොත් ප්‍රෝටීන් සංශ්ලේෂණය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ amino acid සෛල ඇතුළට අරගෙන ප්‍රෝටීන් බවට පරිවර්තනය කරනවා. ප්‍රෝටීන් සින්තසිස් එක වැඩි කරනවා. හරි? පොටෑසියම් මොකද කරන්නේ? පොටෑසියම් අප්ටේක් එක සෛල ඇතුළට ගන්න එක වැඩි කරනවා. ඔන්න ඉන්සියුලින් වල ඉෆෙක්ට් ටික. ඔය ටික අය අමතක වෙන්න බෑ කවදාකවත්. හරි නේද? රයිට්. එහෙනම් අපි ඔය ලියා ගන්න බැයි නම් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න වෙලාව ඉතුරු කරගමු අපි. හරි? වෙලාව ඉතුරු කරගමු. right. හරිනේ? ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න නැතිනේ? හරි. එහෙනම් මම මේකෙන් අයින් වෙන්නම්. right. එහෙනම් අපි යන් දැන් කෙලින්ම ඔය ඉෆෙක්ට් එකනේ අපි යන් කෙලින්ම
අපිට අදාළ මේකට අදාළ ඇක්ෂන් ටිකට යන්න පටන් ගන්නවා. ඌවම තමයි ඇක්ෂන් ටික. දාගමු action of insulin. Action of insulin. මේ පෑන්ෙන් මේකේ නියරිම වලට පේනවද? පේනවනේ? මම මේකට කොච්චර ඉක්මනටවත් හොඳට ලියවෙන්නේ. හරි? right. Action of insulin. හරි. මොනවද බලමු action 1. අපි 1 2 3 දාලා ලියමු. හරි? 1 2 3 දාලා ලියමු. 1. Increase glucose uptake. Increase glucose uptake. හරි මොනවා වගේද glucose uptake එක වැඩි කරන්නේ? liver එකේ තැන් තුනක් තියෙනවා. liver එකේ muscle cell වල ඊළඟ මොනවාද? මේද පටකේ. නේද? adipose tissue එකේ. adipose tissue. හරිනේ වැඩි? ඔන්න පළවෙනි action එක. මොකද්ද? glucose uptake එක වැඩි කරනවා. 2. හරි දෙවෙනි action එක. liver එකෙන් එළියට දාන glucose ප්‍රමාණය අඩු කරනවා. හරි? suppress the glucose output from liver. එතකොට රුධිරයට glucose එකතු වෙන්නේ නැහැ. හරි? ඊළඟ එක increase formation of fat. Increase formation of fat. fat හදන එක වැඩි කරනවා. අපල දෙන්න. හරි. මේ දවස්වල තියෙන ගැටලුව තමයි මේ අපේ ගෙදර ඉන්න මේ ශිෂ්‍යත්ව ලේන මගේ පුතා ඊයාට Zoom වලින් ක්ලාස්. හරි. ඊයාගේ ප්‍රශ්න ටිකක් විසඳ ගන්න ඕනේ. ඒකෙන් තමයි ඉන්ටර්නෙට් එකේ ඇවිල්ලා අහනවා මොකද කරන්නේ. right අපි යමු මේකට. increase formation of fat and fat හදන එක වැඩි කරනවා. හරි? ඊට පස්සේ අපි තව එකක් කියවනේ lipolysis එක අඩු කරනවා. decrease breakdown of fat. කොහොමද වැඩි? decrease breakdown of fat. ඕ ඉන්සුලින් වලින් ඔක්කොම කරනවා. හරි? ඊට පස්සේ amino acid promote amino acid uptake සයිලෝඩ් ගැනීම සහ reduce protein breakdown protein බිඳ වැටීම අඩු කරනවා. හරි reduce protein breakdown. ඊළඟට කියන්න පුළුවන් කොච්චර තමයි මේ ප්‍රෝටීන් මේ ඉන්සුලින් කියන්නේ anabolic hormone එකක්. ඒ කියන්නේ හෝමෝන වර්ග දෙකක් තියෙනවානේ anabolic සහ catabolic කියලා.
ඇනබොලික් කියන්නේ ගොඩනගන ඒවා, කැටබොලික් කියන්නේ විඳ වට්ටන ඒවා. මේක ඇවිල්ලා ඇනබොලික් හෝමෝන් එකක්. හරි ඒකින්ද ගොඩාක් වෙලාවට අපි කරන්නේ විඳ වැටීම අඩු කරන්න පුළුවන් මේ ඩ්‍රග් එක. හරි ඉන්සුලින් වල. එහෙනම් ඔන්න ඇක්ෂන් ටික සරලව මතක තියාගන්න. ග්ලූකෝස් අප්ටේක් එක අඩු කරනවා වැඩි කරනවා, ග්ලූකෝස් අවුට්පුට් එක අඩු කරනවා, හරි ෆැට් ෆෝමේෂන් එක වැඩි කරනවා, ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් එක අඩු කරනවා, ෆැට් බ්‍රේක් ඩවුන් එක අඩු කරනවා, ඇමයිනෝ ඇසිඩ් අප්ටේක් එක වැඩි කරනවා. සරලව මේ ටික ඔයාලට දැන් තේරෙන්න ඇති. ඉන්සුලින් වල ඇක්ෂන් ආපුවාම බය නැතුව කියන්න මේ ටික. හරි? ඔය ටික කියන්න. right ඊට පස්සේ තව ඕනනම් ඔයාලට කියන්න පුළුවන් අර මම කිව්වේ පොටෑසියම් ගැන. පොටෑසියම් අප්ටේක් එක වැඩි කරනවා. ඒක කියන්න පුළුවන්. ඒ ඇති. right දැන් යන් එහෙනම් අපි sources of insulin ප්‍රභවයන්. හරි ඉන්සුලින් වල ප්‍රභවයන් දැනටමත් දන්නවාද? හරි පළවෙනි source එක මොකක්ද? ඉස්සල්ලාම අපි හොයාගත්ත source එක animal source එක. එහෙනම් අපි දාමු මොකද්ද? sources of insulin. හොඳට මතක තියාගන්න cardiovascular system එකෙන් පස්සේ endocrine system එක තමයි වැඩිපුරම ප්‍රශ්න කරන තැන. හරි? ඊට පස්සේ antibiotic. හරි. sources of the insulin. ප්‍රභවයන්. sources of insulin. හරි? මොනවාද sources? sources මොනවාද? එක animal source. animal source. animal source එකකින් අපි කියනවා දෙන්නෙක් ඉන්නවා. මොනවාද? එකක් තමයි bovine insulin. bovine insulin. හරි? අනිත් එක මේ ගවයාගෙන් ගන්නවා bovine. අනිත් එක porcine insulin. porcine insulin. කාගෙන්ද ගන්නෙ? ඌරගෙන්. ඌරගෙන්. bovine insulin and porcine insulin. ඊට පස්සේ අපි හොයාගත්තා human sequence insulin. human sequence insulin. human sequence insulin හැදුවේ කාගෙන්ද? එකක් සුද්ධජීවීන් පාවිච්චි කරා. හරි? සුද්ධජීවීන්ගේ ස්වභාවිකවම හැදුවා. ඊට පස්සේ human sequence insulin හැදුවා සුද්ධජීවීන් සහ තව දේවල් දාලා biosynthetically හැදුවා. හරි? ස්ලයිඩ් දාගන්න. එකක් පළවෙනි එක biosynthetic and semi-synthetic. සුද්ධජීවීන් පාවිච්චි කරලා හදනකොට අපි කියන එක biosynthetic කියලා. හරි? ඒක නැතුව හදනකොට ඒක semi-synthetic. semi-synthetic. හරි? right. ඕකෙන් අපි යන් animal insulin වලට මොකද වුනේ කියලා බලමු. හරි? මම ඔයාලට කිව්වා animal insulin කියන එක අපි ගවයාගෙන් ගන්න එක නවත්තන්න හේතුව තමයි ගවයාගේ amino acid ගාන වැඩි, ඒ වගේම allergic reaction පෙන්නනවා. පහු කාලෙදී මොකද්ද? BSC ආවා කියලා කිව්වා. හරි? BSC ආවා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඒක නිසා මේක නැවතුවා. හරි දාගමු. animal insulin ඒත් එයාට පොඩි තරුවක් දාලා යන්න. beef insulin differ from human insulin by 3 amino acid. beef insulin differ from human insulin by 3 amino acid. And 3 amino acid. ඊට පස්සේ දාගන්න
fork insulin කොහොමද? ඒකම ලියාගන්න. Also fork insulin one amino acid. හරි? one amino acid. කරන්ට් එක ගියා මට පොඩි වෙලාවක් දෙන්න ආහරි. හරි. කරන්ට් එක ගියොත් මට ෆෝන් එකෙන් කරන්න වෙනවා බය වෙන්න එපා. ටක් ගාලා ෆෝන් එක ඔන් කරනවා. හරි. right. fork insulin. ඊට පස්සේ දාගන්න තරුවා fork insulin is less antigenic. Fork insulin එක නිසා therefore fork insulin is less antigenic. Less antigenic. Hari? Therefore, fork insulin is less antigenic. ඊට පස්සේ beef insulin වල ආපු ප්‍රශ්නේ මොකද්ද? ඒක නවත්තවුවා ඊළඟ තරුව දාගන්න beef insulin stopped due to BSc කිව්වේ උපාධියද Bachelor of Science නෑ නෑ BSc කියන්නේ bovine spongiform encephalopathy ඔයාලා දන්නවනේ ප්‍රති කියවා මොකද්ද කියලා ප්‍රති කියන්නේ disease condition එකකින් ලෙඩක් කියන එක encephalopathy කියන්නේ brain එකේ ලෙඩක් කියන එක මොනවා හින්දාද bovine ගේ spongiform encephalopathy bovine නිසා ඇති වෙන මොකද්ද encephalopathy එක ඕකේ ඉඳ නවත්තවුවා ඒ වගේම fork insulin නවත්තවුවා මොකද හින්දාද religious condition හින්දා right දාගන්න also ඊළඟ තරුව also fork insulin was stopped. Fork insulin was stopped due to religious condition. Religious material. right දැන් මොකද හිතෙන්නේ ඔන්න අපි එහෙනම් මොනවද කරේ ඉන්සියුලින් වල sources ගැන පොඩ්ඩක් කතා කරා දැන් තමයි ඔයාලට ඊළඟ කතාව තමයි වැදගත් වෙන්න යන්නේ මොනවද types of insulin මෙතනින් ඉඳන් හොඳට අහගන්න types of insulin හරි right මම දිග කතාවක් කරනවා මේ කතාව කරනකොට ඔයාලට ඕන නම් short notes ගහගන්න අයිනෙන් එතකොට note එක හදාගන්න පුළුවන් තරම්. හරි. right. දැන් යම් මේක හොඳට අහගන්න මේ ටික තමයි ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්නේ. අපිට history වල වැඩක් නැහැ නේද? ඒ වයිටින් exam එක ගන්න ප්‍රමාණය අඩුයි. හරි. හැබැයි market එකේ තියෙන insulin ගැන ඔයාලගෙන් ප්‍රශ්න කරනවා. හරි නේද? right. එහෙනම් අපි යන් formulation of insulin. Formulation of insulin. Formulation of insulin. Right. පේන්නේ නැද්ද ඔයාලට? මම ඉතින් පේනවා කියලා. Formulation of insulin. හරි. මේක අහගන්න. මේකදී අපි කතා කරන්නේ
insulin types ගැන. සමහර අය ඉන්නවා කාපු ගමම sugar level එක වැඩි වෙනවා. සමහර අය ඉන්නවා දවස පුරාම කොහොමද sugar level එක වැඩි වෙච්ච කට්ටිය. හරි? ඒ නිසා අපිට formulate කරද්දී රෝගියාගේ ස්වභාවය අනුව රෝගියාගේ අවශ්‍යතාවය අනුව formulate කරන්න සිද්ධ වෙනවා. ඉස්සලාම මේ හොයාගන්න ඉන්සුලින් එක සාමාන්‍යයෙන් කෙටි කාලයයි ඇක්ෂන් එක දෙන්නේ. කෙටි කාලයයි ඇක්ෂන් එක දෙන්නේ. ඒ නිසා මොකද්ද කරේ? ඉන්සුලින් වල long action එකක් ලබා ගන්න පුළුවන් විදිහේ දෙයක් හොය හිටියා. මේක හොය යනකොට අපිට පුළුවන් වුණා එක්තරා රසායනිකයක් හරි එක්තරා ලෝහයක් නිසා මේකේ ඇක්ෂන් එක ප්‍රොලොං කරගන්න පුළුවන් වුණා. කොහොමද මේක උනේ? මේ බලා ගන්න. අපිට ඉන්සුලින් තියෙනවා මෙන්න මේ විදිහට ඇක්ෂන් එක අනුව වර්ග කරන්න පුළුවන් ඉන්සුලින් ಜಾති. short acting ඒවා තියෙනවා. හරිද? long acting ඒවා තියෙනවා. short acting ඒවා තියෙනවා. long acting ඒවා තියෙනවා. ඔය දෙක අතර මැද intermediate acting ඒවා තියෙනවා. ඇයි මෙහෙම හැදුවේ? මෙහෙම හැදුවේ රෝගියාගේ ස්වභාවය අනුව. හරි? රෝගියාට අවශ්‍ය නම් අපි හිතමු දැන් රෝගියෙක් ඉන්නවා sugar level එක ගොඩාක් වැඩි වෙලා. මෙයාට තව ටික වෙලාවක් හිටියොත් එහෙම මොකද්ද? diabetic coma එකක් එන්න පුළුවන්. ඒ නිසා වේගෙන් අඩු කරන්න ඕනි. ඉක්මනින් ඇක්ෂන් එක දෙන. දීලා පැය ගානකට පස්සේ ඇක්ෂන් එකක් එන එකක් නෙමෙයි. ඉක්මනින් ඇක්ෂන් එක එන ඉන්සුලින් එකක් අපි දෙන්න ඕනි. අන්න ඒ වගේ කට්ටියට අපි short acting ඒව හැදුවා. හරි? තව සමහරු ඉන්නවා control වෙන්නෙම නෑ මුළු දවස පුරාම sugar level එක වැඩි. එහෙම කට්ටියට මුළු පැය 24ක් පුරාම action එක දෙන්න පුළුවන් ඉන්සුලින් එකක් හදන්න ඕන වුණා. අන්න අපි long acting ඒව හැදුවා. තවත් සමහරු ඉන්නවා උදේට හවසට මොනවා වෙනවද? glucose level එක නැත්නම් sugar level එක වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ කට්ටියට අතරමැදි ඉන්සුලින් ප්‍රමාණය වැඩි වෙන විදිහේ ඖෂධයක් හදවුවා. ඒ තමයි intermediate acting එක. හරි? මේවා හදනකොට අපේ කට්ටිය විවිධ ටෙක්නික් පාවිච්චි කරා. කොහොමද? ඉන්සුලින් කියන්නේ transparent solution එකක්. හරි? transparent විනිවිද පේන solution එකක්. මේ solution එක මොනවා කරාද? විවිධ විදිහට modify කරලා අනිත් දෙක හැදුවා. හරි? අනිත් වර්ග දෙක හැදුවා. right. කොහොම බලන්නකො. ඉන්සුලින් කියන එක අපිට action එක prolong කරගන්න ඕන. short acting එක නම් අපි තියනවා ඉන්සුලින් જાතියක්. මොනවාද? solution එකක් විදිහට අපි ඒවට කියනවා soluble insulin. soluble insulin. කිසි ගැටලුවක් නැහැ මේක හැමෝම දන්නවා. transparent එකක්. ද්‍රාවණයක් මේක. හරි? මේ ඉන්සුලින් ද්‍රාවණය modify කරවුවා long action එකක් ගන්න. මොනවද දාලාද? වර්ග දෙකක් දාලා modify කරා. කොහොමද modify කරේ? මේ බලාගන්න. මෙයා ගන්නවා soluble එකත් එක්ක. මෙයා එකතු කරනවා zinc හා protamine එක්ක mix කරනවා. මේ දෙක එක්ක mix කරොත් එහෙම හැදෙනවා crystals. හරි? zinc හෝ protamine එක්ක mix කරොත් හැදෙනවා crystal. අපි හිතමු දැන් මේ zinc එක්ක එකතු කරනවා soluble insulin. දැන් මොකද වෙන්නේ? zinc කියන එක දිය වෙන්නේ නැහැ ලෝහයක්. හරි? මේක insulin එක්ක mix කරපුවාම හැදෙන්නේ මොකද්ද? suspension එකක්. අවලම්බිතයක්. හරි? අවලම්බිතයක් හැදෙන්නේ. මේ අවලම්බිතය කියන්නේ drug එක මොකද වෙන්නේ? zinc වලට බැඳිලා ඉන්නවා insulin ගැලවෙන්නේ නැහැ. කොහොමද බැඳිලා මේ zinc නම් මෙයාට බැඳිලා ඉන්නවා ඉන්සුලින් මේ විදියට. හරි නේද? මෙයාගෙන් ගැලවෙන්න හරි අමාරුයි. ටික ටික තමයි ගැලවෙන්නේ. හරි? දැන් මොකද වෙන්නේ? මේ අවලම්බිතය අපි
කුප්පියකට දාලා යවනවා. හරි රෝගියාට යවනවා. යවනකොට මොකක්ද ඒකේ තියෙන්නේ? cloudy suspension එකක්. cloud එකක් වගේ. හරි මේකේ තියෙන එක මොනවා කරන්න බැයිද? මේ ඉන්සියුලින් එක ඇක්ෂන් එක හිමින් ගැලවෙන හින්දා ඇක්ෂන් එක පැය 24ක් දක්වා වැඩි වුණා. එයි හිමින් තමයි මේ ඩ්‍රග් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ prolonged action එකක් දෙන්න පුළුවන් වුණා. කොහොමද ඒක උනේ? මේ අහගන්න. zinc එක්ක soluble insulin එකතු කරපුවාම අපි ඒක නමක් කියනවා insulin zinc suspension. එහෙම නැත්නම් අපි මේකට නමක් කියනවා lente insulin කියලා කියනවා. lente insulin. හරි මේ දෙක එකතු වුණාම zinc සහ soluble insulin එකතු වුණාම crystals වර්ග දෙකක් හැදෙනවා. එකක් තමයි මොකද්ද? amorphous crystal. amorphous crystals මෙයාලා හරිම unstable ඉක්මනට දිය වෙනවා. හරි amorphous crystal ඉක්මනට දිය වෙනවා. ආය crystal જાතියක් හැදුනා crystalline crystals මෙයාලා එහෙම දිය වෙන්නේ නැහැ ලේසියකට. එමින් තමයි දිය වෙන්නේ. හරි difficult to dissolve. හරි මෙයාලා difficult to dissolve. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද වෙන්නේ? එක කාණ්ඩයක් ඉක්මනින් දිය වෙනවා අනිත් එක්කෙනා ටිකක් ප්‍රමාද වෙනවා. දිය කරන්න අමාරුයි. එහෙනම් මේ ඉක්මනින් දිය වෙන කෙනාගෙන් ඉක්මනින් ඇක්ෂන් එක දෙනවා. නේද? ඉක්මනින් ඇක්ෂන් එක දෙනවා. මේ පස්සේ හිමින් දිය වෙන කට්ටිය පස්සේ තමයි ඇක්ෂන් එක දෙන්නේ. ඒක නිසා මේ දෙක හරි මේකෙන් 130කුයි මේකෙන් 170කුයි එකතු කරලා හැදුවා ඉන්සියුලින් එකක්. හරි එකතු කරලා හැදුවා ඉන්සියුලින් එකක්. 130ක් තියෙනකොට ඉක්මනින් ඇක්ෂන් එක දෙන්නවා. විනාඩි 30ක් ඇතුළතදී ඇක්ෂන් එක දෙන්න බලන්න නැයි ඉක්මනට දිය වෙලා ඇක්ෂන් එක දෙන හින්දා. හරි 170ක් තියෙන හින්දා මොකද උනේ? එයා ටිකක් ප්‍රමාද වෙලා ඇක්ෂන් එක දුන්නා. ඉතින් මේ දෙක එකතු කරලා හැදුවා ඉන්සියුලින් එකේ නම මොකද්ද? lente insulin. හරි lente insulin. එහෙනම් මතක තියාගන්න insulin zinc suspension එක භාවිතා කරලා හදපුවාම හැදෙනවා crystal වර්ග දෙකක්. amorphous crystal, it can be dissolved easily. Then other one crystalline crystal, it is difficult to dissolve. By using 30% of amorphous and by using 70% crystalline, we can make lente insulin. It is a long acting insulin. හරි නේද? ඔන්න එහෙනම් long acting insulin එක හදුවා. මේ insulin එක සාමාන්‍යයෙන් පැය 18කට වැඩිය සාමාන්‍යයෙන් පැය 18 ඉඳන් පැය 30ක් විතර ඇක්ෂන් එක දෙන්න පටන් ගත්තා. මේක මොකද්ද? insulin zinc suspension එකක්. මේක suspension එකක්. හරිනේ? මේක ඇක්ෂන් එක පැයක් විතර යනකොට පටන් ගන්නවා. හරිනේ? ඔන්න ඕක කොහොම තියෙනවා. මේක ඇවිල්ලා long acting insulin එක. දැන් යන්න අපි protamine පැත්තට. හරි? protamine පැත්තට යන්න. හරි? zinc සහ insulin සම්බන්ධ කරපුවාම zinc insulin suspension එක හැදෙන්නේ. හරි? ඊට පස්සේ protamine සමග insulin mix කරපුවාම අපි කියනවා එකට මොකද්ද? isophane insulin කියලා. protamine සහ insulin සම්බන්ධ කරොත් ඒකට කියනවා isophane insulin කියලා. හරි? මොකද්ද? protamine plus අන්න එක පුට්ටක් මේක අයින් කරන්න. protamine plus insulin, soluble insulin. අපි මේකට කියනවා නම isophane insulin. හරිනේ? isophane insulin. මේව හදපුවාම
මේ වගේ අනුපාතය අනුව විවිධ නම් විවිධ වර්ග තියෙනවා. මේ හැම වර්ගයකටම අපි කියන්නේ අයිසෝපේන් කියලා. ඒක අනුපාතය අනුව වෙනස් වෙනවා නම්. හරිද? right. අපි හිතමු මෙයාගෙන් 150කුයි. මෙයාගෙන් 150කුයි. ප්‍රෝටීන් කියන්නේ මොකද්ද? ප්‍රෝටීන් එකක් ඇමීනයක් සහිත ප්‍රෝටීන් එකක් ඒකට soluble insulin සම්බන්ධ කරපුවා මේ විදිහට අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මෙයා තරම් ප්‍රබල නැහැ. හරිද? මෙයා තරම් ප්‍රබල නැහැ. මේක 150 මික්ස් කරොත් එහෙම අපි කියනවා ඒකට isopene insulin නැත්නම් NPH non protamine hexadone. right? NPH insulin කියලා කියනවා. හරි නේද? isopene insulin එහෙම නැත්නම් NPH insulin කියලා කියනවා. හරිද? එහෙනම් මතක තියාගන්න මේකේ ඇක්ෂන් එක පැය 12ක් විතර දෙනවා. 12 hours. හරි? ඒ කියන්නේ මෙයා intermediate action එකක් තමයි දෙන්නේ. intermediate action එකක් තමයි දෙන්නේ. හරි නේද? ඔන්න එහෙනම් insulin වල සොයා ගැනීම මොකද්ද සොයා ගැනීම? short acting අනිවාර්යෙන් soluble insulin මේක විනාඩි 30ක් ඇතුළත action එක පටන් ගන්නවා. පැය 6ක් විතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපිට ඕන long acting එකක් හදාගන්න. ඒක අපි පැහැදිලි සිංක් සමග එකතු කරලා සිංක් සමග ඉන්සුලින් සම්බන්ධ කරලා සිංක් plus soluble insulin length insulin හදුවා. ඒක පැය 18ක් 24ක් විතර ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ හදුවා අපිට protein එක soluble insulin 50-50 mix කරා. අපි ඒකට කියනවා isopene insulin කියලා. ඒක අපි මොකද කරන්නේ intermediate action එකක් දෙන 12 hours තියෙනවා. මේක 30 70 60 40 ඔහොමම වෙන වෙනම හදනවා. ඔය මොක හැදුවත් අපි කියනවා isopene කියලා. හැබැයි හදලා තියෙන අනුපාතය දානවා ඒක. හරිනේ? right. ඊළඟට ඔයාලා අහලා ඇති මෙහෙම එකක්. biphasic insulin කියලා. biphasic. හරි? දැන් මේ දෙකේම ගැටලුව මොකද්ද? මේ දෙකේම ගැටලුව NPH හෝ ඒවා සිංක් හෝ ඒවා ඇක්ෂන් එක පටන් ගන්න ටික ප්‍රමාදයි. හරි? ඇක්ෂන් එක පටන් ගන්න ප්‍රමාදයි. ඒ කිව්වේ මේ දෙකම සස්පෙන්ෂන්. ඒකින්ද මොකද වෙන්නේ? පැය දෙකක් අතර කාලයක් ගන්නවා මේක ක්‍රියාකාරී වෙන්න. ඒකින්ද අපි මොකද කරේ? ඉන්ඩස්ට්‍රි එක තීරණය කරා, කාමා ඉන්ඩස්ට්‍රි එක තීරණය කරා මොනවා කරන්නේ? මේ සස්පෙන්ෂන් එකට අපි සොලියුෂන් එකෙන් ටිකක් එකතු කරලා බලුවොත් මොනවා වේද කියලා කල්පනා කරලා බලුවා. හරි? ඒ කියන්නේ මොකද්ද? මේ සස්පෙන්ෂන් එක NPH නැත්නම් isopene insulin එකට. හරි? අපි එකතු කරනවා soluble insulin එකෙන් ආයෙ ටිකක්. හරි? isopene එකට soluble insulin එකෙන් ආයෙ ටිකක් එකතු කරනවා. දැන් මොනවා වේද? මේ සස්පෙන්ෂන් එකට හෝ මේ සස්පෙන්ෂන් එකට අපි එකතු කරනවා මොනවාද soluble insulin. ඒකේ soluble insulin සමග right isopene mix කරොත් ඒක ඇවිල්ලා මොකද්ද? biphasic phase දෙකක් තියෙන insulin එකක්. ඉතින් අපිට මේක වෝඩ් එකේදීම මේක හදාගන්න පුළුවන්. soluble insulin එකයි isopene insulin එකයි අනුපාත දෙකට අරන් mix කරලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් pre-mixed හදපු insulin කලින් හදපු mix කරලා හදපු insulin තියෙනවා. මේ ඕනම එකක නම දානවා කියලාද? මුලින් එන එක soluble, අගින් එන එක isopene. soluble 30යි. හරි? 30% biphasic insulin කිව්වොත් ඒකේ තේරුම මොනවාද? ඒකේ තේරුම තමයි 130ක් soluble තියෙනවා 170ක් isopene තියෙනවා. අපි මේක 50% කිව්වොත් එහෙම 150ක් soluble තියෙනවා 150ක් isopene තියෙනවා. හරි මේක 70% කිව්වොත් එහෙම 170ක් isopene තියෙනවා soluble තියෙනවා 130ක් isopene තියෙනවා. ඉතින් මේක දැන් රෝගියෙක්ට ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ හරියටම ඔය අනුපාතය දාලා. එතකොට අපි ගාවට ආපුවාම අපිට එවනවා දැන් 30% එකක් දෙන්න කියලා. දැන් අපි ගෙනින් දෙනවා අපි ගාව 30% එක නම් නෑ 50% එක තියෙනවා මේකත් හරියම අරන් යන්න කියනවා. හරිද? නෑ වැරදි. එහෙම දෙන්න බෑ. හරි? අපි හරියම එක දෙන්න ඕනේ. නැත්තම් යාට කියලා දෙන්න ඕනේ අර වර්ග දෙකෙන් මික්ස් කරලා හදාගන්න විදිය. දැන් මට පොඩි ගැටලුවක් තියෙනවා. soluble එකක් සමග isopene එකක් මික්ස් කරන්න වෙනවා අපිට බෝඩ් එකේදී.
අපි ගාව දැන් නැහැ මොනවද? අපි ගාව නැහැ බයිපේසික් ඉන්සියුලින්. අපිට දැන් බයිපේසික් එකක් හදන්න වෙනවා. අපි මොකද කරන්නේ? එකම සිරින්ජ් එකට ගන්නවා මෙන්න මේ වයල් එකකින්. එකක් soluble insulin වයල් එක තියෙනවා. අනිත් එක isopane insulin වයල් එක තියෙනවා. එකම සිරින්ජ් එකට ගන්න ඕනි. හරි? එකම සිරින්ජ් එකට ගන්න ඕනි. යද්දි ඉස්සල්ලා ගන්නේ මොකෙන්ද? soluble එකෙන්ද isopane එකෙන්ද? කියන්න බලන්න. isopane එකෙන්. isopane එකෙන් තව උත්තර තියනවද? තව තියනවද? හොඳට මතක තියාගන්න මේක ඉස්සල්ලාම ගන්න ඕනි soluble එකෙන්. ඇයි ඒ? isopane එකෙන් අරගෙන ආයේ ඒකම soluble එකට ඔබන්න වෙනව නේ අපිට. මේ සිරින්ජ් එකම ඔබන්න වෙනවා. එමුවත් මොකද වෙන්නේ? මේක long acting එකක්. හරි? ඇක්ෂන් එක ටිකක් අරකට වඩා වැඩි. මේකෙන් චුට්ටක් හරි මේකට මික්ස් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? තව ලෙඩෙක්ට අරගෙන වාට්ටුවේ විදිනවා ඔක. එයාට long acting එකක් තමයි විදින soluble එකක් වෙන්නේ. නේද? ඒ නිසා අපි ඉස්සෙල්ලා ගන්න short acting එකෙන් ඒකෙන් මේ සිරින්ජ් එක අරගෙන ඊට පස්සේ තමයි isopane එකෙන් ගන්න. ඇයි මේකෙන් මේකට මික්ස් වුණාට ප්‍රශ්නයක් නැද්ද? නැහැ. ඇයි? මෙයා short acting. එදාට කිසිම ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. හානිකර ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා ගන්නේ soluble එකෙන් ඊට පස්සේ තමයි isopane එකෙන් ගන්න. හරි නේද? එහෙනම් ඔන්න biphasic insulin කියන්නේ මොකද්ද? isopane එකක් එක suspension එකක් එක්ක soluble mix කරපුවම. හරිනේ? එහෙනම් ඔන්න දැන් ඔයාලා ඉන්ඩස්ට්‍රියලි මේ ඉන්සුලින් හදන විදිය ගැන දල අදහසක් ඉන්න ඇති. නේද? කොහොමද long acting කරේ? කොහොමද intermediate acting කරේ කියලා දැන් දල අදහසක් එන්න ඇති. මෙන්න මේ හොඳම biphasic insulin එක තමයි ලංකාවේ පාවිච්චි කරන mixed start insulin එක. හරි? mixed start insulin එක තමයි hospital වල වැඩිපුරම පාවිච්චි කරන්නේ. මේක biphasic insulin එකක්. mixed start insulin. හරිද? right. දැන් එහෙනම් අපි මම සෑහෙන වෙලාවක් ඒ ගැන කිව්වනේ. ඒකින්ද මම දැන් යනවා සාමාන්‍ය මේ mixed start එක. මේකේ action එක පැය කීයක් විතර නේද? මේකෙත් පැය 12ක් විතර action එක දෙනවා. හරි? ඒකෙන් දවසට දෙපාරක් විතර මේවා දෙන්න වෙනවා. හරිනේ? right. මේවා දවසට එකපාරක් ඇති නේද? length එක. soluble නම් දවස් 3 පාරක් 4 පාරක් විතර දෙන්න වෙනවා සමහර අය. හරිනේ? right. එහෙනම් දාගමු අපි formulation of insulin කියලා ලියලා හරි? දාගමු types මොනවද කියලා ප්‍රධාන තුනක් තියෙනවා කියලා දාගමු. මොනවද? ලියාගන්න. There are 3 types of insulin. මේවට අමතරව තව අතුරු බෙදීම් තියෙනවා මේවා ඇතුලේ. ඒවා ඉදිරියේදී මම කියන්නම්. හරි? There are 3 types of insulin. එක මොකක්ද එක? එක තමයි short acting insulin. short acting insulin. ඒකන හොඳම උදාහරණය මොකක්ද? soluble insulin. තව මේක ඇතුලේ තියෙනවා ultra short acting ඔහොම කියලා තියෙනවා. අපි මේක දාගමු දැන්. soluble insulin. soluble insulin. හරි? ඊළඟ එක. intermediate acting insulin. intermediate acting insulin. මේ soluble insulin වගේ මේකේ දාගම පොඩ්ඩක් මේක clear solution එකක්. clear solution. ඒ වගේම clear solution එකක් short acting action එක සාමාන්‍යයෙන් විනාඩි 30ක් ඇතුළත එනවා. onset of action onset within 30 minutes.
within 30 minutes. ඒකින්ද කැමරේ විනාඩි 30කට පෙර විඳින්න පුළුවන් මේක. හරි. ඒ වගේම duration එක 4 to 6 hours. 4 to 6 hours. හරි. ඊට පස්සේ මම එනවා intermediate acting එකට. හරි. intermediate acting එක ගත්තාම ඒකට හොඳම උදාහරණය තමයි මොකද්ද? හොඳම උදාහරණය isofren insulin. intermediate acting එකට isofren insulin. තියාගන්න. isofren insulin. isofren insulin. හරි. එතකොට ඒක මොකද්ද? ඒක සස්පෙන්ෂන් එකක්. සස්පෙන්ෂන් එකක්. අවලම්බිතයක්. හරි. ඇක්ෂන් එකේ ඉන්න පැය දෙකක් විතර ගත වෙනවා. onset of action. onset 2 hours. හරි. duration එක 12 hours. හරි. 12 hours. right. තුන්වෙනි එක long acting. long acting. මේකට හොඳම උදාහරණය මොකද්ද? lente insulin. lente insulin. නැත්නම් insulin zinc suspension. හරි. මේක action එක පටන් ගන්න onset එක පැය දෙකක් විතර යනවා. 2 hours. හරි. 2 hours. duration එක 18 hours. 18 to 24 hours. හරි. මේක suspension එකක්. suspension එකක්. ඒක suspension එකක්. හරි. right. ඊට පස්සේ අපි දාගමු biphasic insulin. මේ ඇවිල්ලා action එක අනුවයි වර්ග කරේ. දැන් අපි phase එක අනුව. හරි. phase දෙකක් සහිත insulin biphasic insulin. හරි. ඊළඟට දාගමු අපි biphasic insulin. අද ඉන්සියුලින් දිය කරලා බොනවා නේද? ඈ හරි. දාගන්න biphasic insulin. biphasic insulin. right. මොනවද biphasic insulin කිව්වේ? suspension එකක් එක්ක මොනවාද? soluble insulin mix කරලා තියෙනවා. හරි. ඒක biphasic insulin. අපි ඒකේ දාගමු onset of action. onset of action within 30 minutes. විනාඩි 30ක් ඇතුළත අර solution එකෙන් දෙන action එක. 30 minutes. හරි. duration of action. duration එක පැය 12ක් විතර දෙනවා. 12 hours. උදාහරණේ mixed-start insulin. mixed-start insulin. කොහොමද වැඩි? mixed-start insulin. හරි නේද? right. දැන් මොකද දෙන්නේ? ඉන්සියුලින් ටිකක් ඉන්සියුලින් ගැන තිබ්බට වඩා අවබෝධයක් ලැබුණාද නැත්නම් තිබ්බ ටිකක් නැති වුණාද? හරි. තව තියෙනවා ඉදිරියේදී කතා කරන්න දේවල් ටිකක්. හරි. right. දැන් මම ඔයාලට පොඩ්ඩක්
අමාරුවෙන් ලියපු හින්දා මම දැන් ඔයාලට පෙන්නන්නම් මොකද්ද ඉන්සුලින් සම්බන්ධ වීඩියෝ එකක් මෙන්න මේ විදියට. ටයිප් පොඩ්ඩක් ඉන්න මට මේකේ තව දෙයක් කියන්න අමතක වුණා. මේ තියෙන ඉන්සුලින් වල ඇක්ෂන් එක අනුව අපි කොහොමද වර්ග කරලා තියෙන්නේ කියලා මම චුට්ටක් එක පෙන්නලා ඉන්නම්. right. මෙහා ගන්න. මෙන්න ඉන්සුලින් වල ඉෆෙක්ට් ටික අපි කතා කරපු. හරි. right. ඉන්සුලින් ඩෙෆිෂියන්ට් වුණාම එන ඩයබටික් මිලයිටස් වලදී වෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරමු. හරි. ඉන්සුලින් කොහොමද විනාශ වෙන්නේ? ඉන්සුලින් කොහොමද විනාශ වෙන්නේ? බලන්න. ඇත්තටම හයිඩ්‍රොලයිස් අපි ඩයිසල්ෆයිඩ් ලින්කේජ් ඩයිසල්ෆයිඩ් බොන්ඩ් ටික මොනවා වෙනවද? ඩයිසල්ෆයිඩ් බොන්ඩ් බිඳ වැටුනහම ඉන්සුලින් විනාශ වෙලා යනවා. ඒ කියන්නේ චේන් A සහ B ගැලවිලා වෙන් වෙලා යනවා. ඔන්න එතකොට ඉන්සුලින් විනාශ වුණා කියලා අපි කියනවා. හරි. ගොඩාක් වෙලාවට මේක liver එකේදී kidney එකේදී ඒ වගේ තැන්වලදී මේක වෙන්න පුළුවන්. හරි. right. මේ ඉන්සුලින් වල delayed release form තියෙනවා. ඒවා තමයි මම ඔයාලට කිව්වේ lente insulin කියලා. හරි. මේක සාමාන්‍යයෙන් ටෙරටොජෙනික් නෑ. ඒ කියන්නේ කලයට බලපෑම් ඇති කරන්නේ නෑ. හරිද? සාමාන්‍යයෙන් ඉන්සුලින් විදින ස්ථාන තියෙනවා. කොහෙද ඉන්සුලින් විදින ස්ථානය? upper arm. හරි? ඒ කියන්නේ අපේ deltoid muscle එකට මේක ඉන්ජෙක්ට් කරනවා. හරි? front side එකේ මොනවද එන්නේ? ඒ කියන්නේ thigh එකේ මෙන්න මේ ටික. බලන්න මේ තියෙන්නේ. thigh එකට විදින්න පුළුවන්, lateral මේ buttock එකට විදින්න පුළුවන්. හරි? ඊට පස්සේ around the umbilical cord. හරි? මෙතන තියෙනවා මොකද්ද? අපේ deltoid muscle එකට විදින්න පුළුවන්. ඔන්න ඔය තැන් ටිකට තමයි අපි ඉන්ජෙක්ට් කරන්නේ. මම මේවා දෙන්නම්. ඊට පස්සේ කියනවා එකම තැනට හැමදාම විදින්න එපා. not to inject the same place. මොකද කරන්න ඕනේ? අපි එතන වටේට විදින්න ඕනේ. රවුමට rotate කර විදින්න ඕනේ. ඊට පස්සේ ඒකත් එකම තැනට rotate කර විදින්න එපා. සයිට් එක මාරු කරන්න මාසෙන් මාසෙටවත්. හරි? ඒ කියන්නේ ඔයාලා දකුණු අතර විද්දා නම් මාසයක් වම් අතර විදින්න. ඊළඟ මාසේ around the umbilical cord විදින්න. කොහොම විදින්න කියලා කියනවා. should be stored refrigerator එක තියාගන්න ඕනි. හරි? room temperature එකට අරගෙන විදින්න ඕනි. නැත්තම් pain එකක් එනවා, වේදනාවක් එනවා. ඊට පස්සේ මේක කියන්නේ නම් දවස් 30ක් ඇතුළත පාවිච්චි කරන්න කියලා. අපි නම් එහෙම කියන්නේ නෑ. දවස් 30ක් ඇතුළත නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඉන්සුලින් වයල් එකක් ඕපන් කරාට පස්සේ දාන්න අවශ්‍ය නැහැ රිෆ්‍රිජරේටර් එකට. ඒ නිසා එහෙම කරොත් සාමාන්‍යයෙන් දවස් 28න් පාවිච්චි කළ යුතුයි. කාමර උෂ්ණත්වය සාමාන්‍යයෙන් දවස් 28ක් තියාගන්න පුළුවන්. මේ තියෙන ඉන්සුලින් ටයිප්ස් ටික අල්ට්‍රා ෂෝට් ඇක්ටිං මම කිව්වා ෂෝට් ඇක්ටිං එකේ තව උපබෙදීම් තියෙනවා. අල්ට්‍රා ෂෝට් ඇක්ටිං, ෂෝට් ඇක්ටිං, ඉන්ටර්මීඩියට් ඇක්ටිං කියලා ලොං ඇක්ටිං කියලා අපි කොටස් කීපයකට බෙදනවා. ඊට පස්සේ මේ බලන්න ඔය කියපු කතා ටික තියෙනවද කියලා. හරි? යූස් කරන්නේ මොකටද? ඇත්තටම ඉන්සුලින් කියන එක මොකටද ගන්න අපි? type 1 diabetes mellitus වලට. හරි? මේකේ බලන්න route of administration නැත්නම් time එක බලන්න subcutaneous දෙන්නේ මේක. subcutaneous දෙන්නේ මොනවාද? short acting ඒව නැත්නම් soluble insulin subcutaneous දෙනවා විනාඩි 30ක් විනාඩි 45ක් කෑමට පෙර. කෑම අපි ලෑස්ති කරගෙන තමයි මේක පාවිච්චි කරන්නේ. හැබැයි කිසිම මොහොතක අපි IV දෙන්න යන්නේ ඉමර්ජන්සි අවස්ථාවකදී විතරයි IV පාවිච්චි කරන්නේ. හරි? ඇක්ෂන් එක සාමාන්‍යයෙන් විනාඩි 30ක් 45ක් විතර ගත වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 30ක් ඇතුළත එනවා. පැය 2ක් 4ක් විතර යනවා උපරිම අවස්ථාවට එන්න. පැය 6ක් 8ක් විතර මේක ඇක්ෂන් එක දෙනවා.
සාමාන්‍යයෙන් දවසට 2-3 පාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අල්ට්‍රා ෂෝට් ඇක්ටිං ඉන්සුලින් නැත්තම් ඉන්සුලින් ලිස්ප්‍රෝ, ඇස්පාර්ට්, ග්ලූලිසින් කියන ඒවා අපි පාවිච්චි කරනවා. මේවා ඇවිල්ලා ක්ලියර් සොලියුෂන්. හරි. මේ වගේ සාමාන්‍යයෙන් විනාඩි 15න් විතර ඇක්ෂන් එක දෙනවා. හරි. විනාඩි 15න් විතර ඇක්ෂන් එක බලන්න. ඇක්ෂන් එක එනවා විනාඩියක් විනාඩි 15ක් අතර. හරි. ඒ කියන්නේ ඇක්ෂන් එක උපරිම වෙනවා පැය එකමාරක් විතර යනකොට. ඇක්ෂන් එක දෙන්නේ පැය 3-4යි දවසට 2-3 පාරක් විදින්න පුළුවන්. ඒ තමයි අල්ට්‍රා ෂෝට් ඇක්ටිං එවුවා. හරිනේ. ඕවා මම ඉදිරියට කරන්නම්. හරි ඉන්ටර්මීඩියට් ඇක්ෂන් වලට මම හොඳටම ඔයාලට කිව්වා අයිසෝෆේන් ඉන්සුලින් කියලා. නැත්නම් NPH ඉන්සුලින් කිව්වා. NPH කියන්නේ ප්‍රොටමීන් එක්ක සොලියබල් ඉන්සුලින් මික්ස් කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් subcutaneous විතරයි අපි මේ ඉන්ජෙක්ෂන් එක දෙන්නේ. onset of action 1 to 2 hours, peak serum level 5 to 7 hours, duration එක සාමාන්‍යයෙන් පැය 13ක් 18ක් විතර වෙනවා. මේ තියෙන මිශ්‍රණය බලන්න 17යි 25යි sorry 75යි 25යි බලන්න NPH නැත්නම් insulin mixtures ගත්තාම අර isopane එක 70යි regular soluble insulin 25යි. ඔහොමම මිශ්‍ර කරලා අපිට මේක හදන්න පුළුවන්. lente insulin එක ගත්තාම ඒක suspension එකක්. ඒකේ මොනවද තියෙන්නේ? semi lente සහ ultra lente දෙක එකතු කරනවා. semi lente කිව්වේ මම කිව්වේ අර ඉක්මනින් mix දිය වෙන crystals එන්නේවයි 80ක් long acting එකයි දෙක එකතු කරලා mix කරලා හදනවා. හරි. duration එක සාමාන්‍ය පැය 20ක් විතර යනවා. peak එක පැය 8කට විතර පැය 8කදී විතර උපරිමයට එනවා. හරි. ඔන්න ඊට පස්සේ එනවා intermediate acting insulin කියලා. මෙතන තියෙනවා lente සහ NPH insulin mix කරලා හදලා තියෙනවා. are roughly equivalent to biological effect. They are usually given once or twice a day. Hari they are not used during emergencies. Emergency වලදී මේක පාවිච්චි කරලා වැඩක් නැහැ. action එකෙන් ප්‍රමාද හින්දා. හරි? right. මෙන්න long acting insulin එක insulin glargine කියලා එකක් තියෙනවා. ඒක තමයි long acting එක. මේක සාමාන්‍යයෙන් action එකෙන් ගොඩාක් ප්‍රමාදයි. පැය දෙකක් සාමාන්‍ය action එක පැය 24ක් විතර. මේක ඇවිල්ලා suspension එකක් නෙමෙයි. මේකේ විශේෂත්වය ඒකයි. මේක ඇවිල්ලා solution එකක්. හරි glargine එක solution එකක්. clear solution. හරි මේ glargine සම්බන්ධ කරලා ප්‍රශ්න අහනවා. ඒක solution එකක්ද නැද්ද කියලා. right. අපි ඔකට යන්න කලින් මොකද කරන්න ඕනේ? දැන් දාගමු insulin වල storage condition. නැත්නම් handling of insulin. හොඳට මතක තියාගන්න ඉන්සියුලින් කියන එක අධික උෂ්ණත්වයට, හිරු එළියට, ভাইබ්‍රේෂන් වලට, හරි ඊට පස්සේ ප්‍රෙෂර් එකට, හරි මේවට ඔරොත්තු දෙන්නේ නැහැ. හරි ඒ නිසා අපි ගබඩා කරද්දී මේවට හරියට මේ තත්ත්වයන් ආරක්ෂා වෙන විදිහට අපි හැන්ඩල් කරන්න ඕනේ. දාගමු වෙනවා handling of insulin. දැන් හෙටේ නම් ඉන්සියුලින් වල ප්‍රශ්න දානවා මම ගෲප් එකට ඔයාලා කරන්න. හරි නේද? right handling of insulin. එක හරි මොනවාද මෙයා සංවේදී insulin more susceptible to high pressure अधिक पीडनेट high temperature ඊට පස්සේ sunlight ඊට පස්සේ
vibration insulin අපි shake කරන්නේ කවදාකවත් vibration හරි high pressure high temperature sunlight vibration හරි නේද ඒක නිසා handle කරද්දී මේවා ඔක්කොම control කරලා අපි handle කරන්න ඕනි හරි right ඊට පස්සේ දාගමු insulin වල pharmacokinetic කිව්වේ මොකද්ද what body does to the insulin හරි මොකක්ද insulin වල pharmacokinetic අතන insulin polypeptide hormone එකක් ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතිය digest වෙනවා ඒකින්ද orally දෙන්න බෑ මේක ඒ වගේම insulin අපිට දෙන්න වෙන්නේ parenterally by injection දෙන්න වෙන්නේ හරි මේක metabolize වෙනවා liver එකේදී ඒ වගේම kidney එකේදී මොකද වෙන්නේ muscle එකේදී පරිවර්තනයට ලක් වෙනවා small amount එකක් නොවෙනස්ව kidney එක හරහා ගමන් කරන්න පුළුවන් එහෙනම් දාගමු pharmacokinetic කියලා මොනවද pharmacokinetic කියන්නේ due to polypeptide hormone due to polypeptide hormone get digested in what is it GI tract therefore need to given parenterally right need to be given parenterally ඒ වගේම metabolized in පරිවර්තන ලක් වෙනවා metabolized in liver kidney ආයෝයිද and muscles liver kidney and muscles මේකෙන් පොඩි කොටසක් small amount එකක් excrete කරනවා නොවෙනස්ව small amount of insulin excreted unchangedly නොවෙනස්ව හරි නේද නොවෙනස්ව ඔය විදිහට urine හරහා යනවා හරි right ඒ වගේම අපි දාගමු biphasic insulin හදන විදිය හරි ඔයාලා අර ටික ලියුවා නේද හරි biphasic insulin ගැන චුට්ටක් ලියාගෙන ඉමු preparation of biphasic insulin preparation of biphasic insulin දැන් මට ඔයාලට කියන්න ඕනේ සෙනසුරාදා ඉරිදා තියෙන පන්ති දෙක පැරලල් පන්ති දෙකක් යන්නේ සෙනසුරාදාට බැරි වෙච්ච කට්ටිය ඉරිදාට සම්බන්ධ වෙන්න පුළුවන් ඉරිදාට බැරි කට්ටිය සෙනසුරාදාට සම්බන්ධ වෙන්න පුළුවන් එකම ලින්ක් එකෙන් යන්නේ හරි නේද ඒකින්ද ආය නැවත ඒක මේ මතක් කරන්න ඕනේ එකම ලින්ක් එකෙන් මේ දවස් දෙකේම සම්බන්ධ වෙන්න පුළුවන් මිස් වෙන කට්ටියට මේක මාරුවට කරගන්න පුළුවන් හරි එහෙනම් අපි
biphasic insulin කියන එක. මේවා තියෙනවා ආකාර දෙකක්. එකක් තමයි pre-mix ඒවා තියෙනවා කලින් හදපුවා තියෙනවා. අනිත් එක තමයි අපි mix කරලා හදනවා තියෙනවා. right දාගන්න two types. එක pre-mixed both short acting and intermediate acting insulin are available as pre-mixed. දාගමු both short acting මොකද short acting උදාහරණේ පරායිද දාන soluble and intermediate acting මොකද intermediate acting එකට උදාහරණේ isofane නැත්නම් NPH isofane insulin both short acting and intermediate acting insulin are available as a pre-mixed කලින් mix කරලා pre-mixed suspension in the same vial pre-mixed suspension in the same vial හරි කොහොමද තියෙන්නේ කියලා අපි දාගමුනේ suspension in the same vial කොහොමද තියෙන්නේ example 30 70 50 50 example එකක් දාගමු 30 70 හරි 30 70 biphasic කිව්වොත් මේකේ තේරුම මොකද්ද 30 70 biphasic කිව්වොත් ඒකේ තේරුම මොකද්ද 130ක් තියෙනවා මොනවාද soluble 170ක් තියෙනවා isofane දාගන්න 130ක් soluble 170ක් isofane හරි මෙහෙම තිබ්බොත් 50යි 50 ඒකේ තේරුමත් 150ක් soluble 150ක් isofane හරියද වැඩේ right ඊට පස්සේ අපි දාගමු දෙවෙනි ටයිප් එක. පළවෙනි එක ප්‍රී-මික්ස් දෙවුවා, දෙවෙනි එක අපි මික්ස් කරගත යුතු ඒවා. හරි? ඒකත් අපි දාන්නේ. හරි. දාගන්න both short acting and intermediate acting insulin දෙවෙනි එක to be mixed. Here we go. Both short acting and intermediate acting insulin, both short acting and intermediate acting insulin taken from two separate vials. Taken from two separate vials. Two separate vials. Taken from two separate vials into the same syringe. Into the same syringe. Into the same syringe
same syringe and injected as a single injection and injected as same and injected as same and single injection as single injection and injected as single injection. hari එහෙනම් ඔන්න අද මම ගොඩාක් කතා කරන්නේ ඉන්සියුලින් ගැන. හරි. අපි මේක කරමු. දැන් ඔයාලට අද මම කියලා දීපු දේවල් ගොඩාක් ඉන්සියුලින් සම්බන්ධව වැදගත් වෙයි. නිතර ප්‍රශ්න අහනවා මේවා ගැන. ඒ නිසා ඔයාලට තියෙනවා හැබැයි මේක ගැන දල අයිඩියා එකක් හැමදාම ඔළුවේ තියාගන්න. එහෙම තියාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මේක කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ තියරිය ෆලෝ කරගන්න බැරුව යනවා. හරි? ඒ කියන්නේ මේ තියරිය හරියට දැනගෙන ඉන්න කොහොමද ෂෝට් ඇක්ටිං එක හැදුවේ? කොහොමද ලොන්ග් ඇක්ටිං එක හැදුවේ? කොහොමද අපි ලෙන්ට් එකක් හැදුවේ නේද? කොහොමද බයිපේසික් හැදුවේ කියන එක ගැන දල අදහසක් තියන්න. හැමදාම ඕක ඔළුවේ තියාගන්න. මොකද මේ කියපු කාරණා වලින් අනිවාර්යයෙන්ම MCQ එකක් තියෙනවාමයි. හරිද? ඒ නිසා ඔයාලට වගකීමක් තියෙනවා මොනවා කරන්නද? මේක කොහොම හරි ඔළුවේ පටලවා තියාගන්න. දැන් ඔයාලට අමතක වෙනවා නම් මම පොඩි දෙයක් කරන්නම්. හරි? මේ ලෙසන් එකේම දැන් වීඩියෝ එක බල බල ඉඳන් සෑහෙන වෙලාවක් යනවනේ. මේ ලෙසන් එකේම ඔඩියෝ එක හරි අහන්න. හරි? ඔඩියෝ එකක් මට දාන්න පුළුවන්. හරි? වීඩියෝ එක ඔයාලා පුළුවන් නම් බලන්න හැම වෙලේම මම වීඩියෝ එක තියනවා ඕන වෙලාවක ඔයාලට ඒක ලින්ක් එක අරගෙන බලන්න පුළුවන්. හරි? ඉන්න හැම වෙලේම උග අහන්න. මේ පළවෙනි සති දෙකේ ඉස්සලාම් පළවෙනි සතිය දැන් අද ඔයාලා මේක කරා. තව දවස් දෙකකට පස්සේ මතක් කරලා ඉවරලා අඩුපාඩු ටික බලන්න. හරි? ඊට පස්සේ ආපහු සැරයක් ඊළඟ සතියේ එකපාරක් බලන්න. ඒ වගේ එක දිගට සති 3ක් බලන්න. හැමදාම මේක මතක ඉන්නවා. අය අමතක වෙන්න විදියක් නැහැ. හරි? තව ගොඩාක් ඉන්සියුලින් ගැන තියෙනවා කරන්න. ඒකෙන්ද ඉන්සියුලින් වල තව ඉතිරි ටික හරි මේ ඔක්කොම ඔළුවට දාපුවම ටිකක් අමාරු වැඩක් වෙනවා ඔයාලට. ඉතිරි ටික මම ඊළඟ දවසේ කතා කරනවා. හරිද? එතකොට ඉන්සියුලින් වල තව තියෙනවා අපිට මේ ටයිප්ස් වල පොඩි පොඩි අර මම ඉස්සෙල්ලා පෙන්නපු ටික කරන්න තියෙනවා. හරි? ඊට පස්සේ කොහොමද ඉන්සියුලින් ඔයල් එක ඉන්ජෙක්ෂන් ටෙක්නික් එක මොකක්ද? හරි? අන්න ඒ වගේ දේවල් පොඩි දේවල් තව චුට්ටක් තියෙනවා. ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. ඉන්සියුලින් ස්ටෝරේජ් කන්ඩිෂන් ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා. ඒව ගැන අපි කතා කරලා අපි යම් oral hypoglycemic drugs පැත්ත type 2 පැත්තට යමු. හරිද? right. එහෙනම් මම කරන්න ඕනේ මොකක්ද අද ඉඳන්? අද ඉඳන් ඔයාලට මම දානවා මොනවාද? MCQ ටික බොහෝ දුරට හිත උදේ වෙනකොට MCQ ටික බලන්න බලන්න බොහෝ දුරට රැවෙද්දිත් මම දාන්න ඉඳ තියෙනවා. ඒවා අදම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට මේවා අමතක වෙන්නේ නැතිවි. හරි. එහෙනම් ඔයාලට අර එක ළමයෙක් මම දාලා තිබ්බා එක දවසක් අපි හදපු ගානක්. ඒ කියන්නේ අර මොකද්ද අපි කරපු ගානක පොඩි වැරදීමක් තිබ්බා. ඒ තමයි අර මොනවාද strength amount strength අන්න ඒකේ හදනකොට වෙනත් ඉලක්කමක් මම අරගෙන හදලා තියෙනවා. ඒකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. මම ඒක ආපහු ඔයාලට ඒක හදන්නම්. හදලදී කියලා දෙන්න. ඒක මේ ඔයාලා හරියට හදන්න නැති මට මේ මිස්ටේක් එක වෙලා තියෙන්නේ. ඒක මට එක ළමෙක් වීඩියෝ එක බලපු ළමෙක් කිව්වා මේක මෙහෙම නෙමෙයි කියලා. මම ඒක බැලුවා. ඒක හරි ඒ කතාව. ඒක මම ආපහු ඔයාලට මේ පේපර් ක්ලාස් එකකින් හරි කියලා දෙන්නම්. හරිද? මම හිතන්නේ ඔයාලා පේපර් ක්ලාස් එක පුළුවන් නම් සම්බන්ධ වෙච්ච නැති කට්ටිය මම ඒක Google ෆෝම් එකක් විදිහට දානවා MCQ ටික උත්තර ටික ඔයාලට රොටෝම ලබා ගන්න පුළුවන්. හැබැයි SCQ වලට නම් මම උත්තර දාන්නේ නැහැ. මොකද ඒකෙන් ඔයාලට ලකුණු ගන්න බෑ. ඒකින්ද SCQ එක මම ක්ලාස් එකේදී කරනවා. හරිනේ? right. එහෙනම් අදට මම නවත්තන්නම්. හැමෝම ඇලර්ට් එකේ ඉන්න.
මේ සති දෙක හරිම අවදානම් සති දෙකක් හරි නේද right එහෙනම් අපි ලබන සතිය හම්බෙමු හැමෝටම සුබ සතියක් වේවා අයබෝවන් Advance. Everyone, sir.